right. ගන්න පුතේ ටෙස්ට් පේපර්ස් 5 2022 තියරි නේද? ඔව්. තමන් අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ මින් කුමන ප්‍රකාශය අසත්‍ය වේද? ඒතර අහන්නේ අසත්‍ය වැරදි ඒවා. ඔක්සිජන්ගේ පළමු අයනීකරණ ශක්තිය නයිට්‍රජන්ගේ පළවෙනි අයනීකරණ ශක්තියට වඩා විශාල වේ. දැන් අපි දන්නවා පළමු අයනීකරණ ශක්ති විචලනයමයි පුතේන්නේ අක්වැක් විචලනයක් නේ. ඔව්. එහෙනම් මේ තමයි පළමු අයනීකරණ ශක්තිය ආවර්තික විචලනය. ඒතර ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. හරි එතකොට ඔක්සිජන්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය නයිට්‍රජන්ගේ පළමු අයනීකරණ ශක්තිය විශාලයි කියන එක වැරදි. ඔක්සිජන්ට වඩා නයිට්‍රජන්ගේ පළමු අයනීකරණ ශක්තිය වැඩි. එනම් පළවෙනි ප්‍රකාශය වැරදි. ෆ්ලෝරින්ගේ පළමු අයනීකරණ ශක්තිය ඔක්සිජන්ගේ පළමු අයනීකරණ ශක්තිය විශාලයි කියන ඔව්. ෆ්ලෝරින්ගේ පළමු අයනීකරණ ශක්තිය ඔක්සිජන්ට වඩා වැඩි. නියොන්ගේ පළමු අයනීකරණ ශක්තිය ෆ්ලෝරින්ගේ පළමු අයනීකරණ ශක්තිය විශාලයි කියන ඔව්. නියොන්ගේ පළවෙනි අයනීකරණ ශක්තිය ෆ්ලෝරින්ට වඩා වැඩි. ලිතියම්ගේ දෙවෙනි අයනීකරණ ශක්තිය සෝඩියම්ගේ දෙවෙනි අයනීකරණ ශක්තිය විශාල වේ කියන ඔබතේ දැන් ලිතියම් සෝඩියම් කියන්නේ කාණ්ඩයක් දිගේ පහළටනේ. කාණ්ඩයක් දිගේ පහළට යද්දි ඕන අයනීකරණ ශක්තියක් වැඩි වෙනවා. හරි. ඒක පුතේ ලිතියම්ගේ සෝඩියම්ගේ විතරක් නෙවෙයි ඕන කාණ්ඩයක් දිගේ පහළට අයනීකරණ ශක්තිය නඩු වෙනවා. ඕන කාණ්ඩයක් දිගේ පහළට අයනීකරණ ශක්තිය නඩු වෙනවා. එහෙනම් ලිතියම්ට වඩා පුතේ සෝඩියම්ගේ දෙවෙනි අයනීකරණ ශක්තිය අඩුයි. ඒක හරියි. බෙරිලියම්ගේ තුන්වෙනි අයනීකරණ ශක්තිය මැග්නීසියම්ගේ තුන්වෙනි අයනීකරණ ශක්තිය විශාලයි වේ කියනවා. ඔව්. මොකද හේතුව කාණ්ඩයක් දෙන්න එකම කාණ්ඩයෙන් රයිට්. දෙන්න එකම කාණ්ඩේ ඉන්නේ බෙරිලියමුයි මැග්නීසියමුයි. ඒතර දෙන්නම එකම කාණ්ඩේ නම් ඉන්නේ බෙරිලියම් මැග්නීසියම්. කාණ්ඩයක් දිගේ පහළට යද්දී ඕන අයනීකරණ ශක්තියක් අඩු වෙනවා. එහෙනම් බෙරිලියම්ගේ තුන්වෙනි අයනීකරණ ශක්තිය මැග්නීසියම්ගේ තුන්වෙනි අයනීකරණ ශක්තිය විශාලයි. ඒක හරි. එහෙනම් උත්තරේ කීයද? 1. නම් පළවෙනි ප්‍රශ්නේ පුතේ උත්තරේ 1. මාන දෙවෙනි එක ඕකේ ඒ ඉහළම ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය ඇත්තේ මොකටද කියනවා. දැන් අපි දන්නවා පුතේ උසස් පෙළේදී අපි අර ඍණ 200යි ධන 2යි ගත්තොත් එහෙම ඍණ 200යි ධන 2යි ගත්තොත් අපි සාමාන්‍යයෙන් අර සංඛ්‍යාත්මකව 200 ලොකුයි කියන සංකල්පය රසායන විද්‍යාවේ කතා කරනවා. එහෙනම් අපි දැන් මේකත් පුතේ ඉලෙක්ට්‍රෝන කරන ප්‍රස්ථාරය අපි ගොඩාක් සැරයක් කරලා දැන් පේපර් ක්ලාස් එකේ කතා කරා. මේ තමයි පුතේ ඉලෙක්ට්‍රෝන කරන ප්‍රස්ථාරය. එච්චර අමාරු නැහැ. එහෙනම් සෝඩියම් 1, මැග්නීසියම් 2, ඇලුමිනියම් 3, සිලිකන් 4, නයිට්‍රජන් 5, ඔක්සිජන් 6, ෆ්ලෝරින් 7. මම වැඩිම ඉන්නේ පුතේ ෆ්ලෝරින්. ඔව්. එන උත්තරේ කීයද? 4. එහෙනම් මයි පුතේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද? 4. දැන් ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ඔය කට්ටියගේ පුතේ අරය. අපි අරය හැමදාම කතා කරේ පුතේ ජංක්ෂන් ලෝ. එහෙනම් අපි අරයේදී පුතේ මේ කට්ටිය එක එක ජංක්ෂන් වලට වෙන් කරන්න ඕනේ. F- ඔක්සයිඩ් N3- මැග්නීසියම් 2+ සහ කැල්සියම් 2+. එතන මේ ඔක්කොම පුතේ නියොන්ගේ වින්‍යාසය දරන්නේ. එතන මෙයා විතරයි ආගන්ගේ වින්‍යාසය දරන්නේ. එහෙනම් මේ කට්ටියගෙන් පුතේ අරය වැඩිම වෙන්නේ ආගන්ගේ වින්‍යාසය දරන කැල්සියම් ධන 2. අර කට්ටිය ඔක්කොම ඊට වඩා අඩුයි නියොන් වින්‍යාසය දරන්නේ. එනකට ජංක්ෂන් ලෝ ඇප්ලයි කරන්න. ඍණායන වල අරය වැඩි, ධනායන වල අරය අඩුයි. ඍණායනයේ ආරෝපණයකදී අරය වැඩි වෙනවා. එහෙනම් නයිට්‍රයිඩ් ඔව් ඊට වඩා අඩුයි ඔක්සයිඩ්, ඊට වඩා අඩුයි ෆ්ලෝරයිඩ්. අඩුම වෙන්නේ කවුද? මැග්නීසියම් ධන 2. එහෙනම් ඔය තමයි පුතේ කට්ටියගේ අරය විචලනය. උත්තරේ කීයද? 2. තුන්වෙනි ප්‍රශ්නේ. X නැමැති ද්විසංයෝජ මූලද්‍රව්‍යයක් එහි සල්ෆේටයේ බවට පරිවර්තනය කරාලු. ඒ ජලයේ දිය කරලා. දැන් නම් බලන්න පුතේ X නැමැති ද්විසංයෝජ ලෝහයක් කියන්නේ X ධන 2 එයාගේ සල්ෆේටයත් එක්ක. ඒතර අපිට ගන්නන්නේ සංයුතාව අමාරු කරලා XSO4. දැන් ඔය ඉන්න XSO4 බේරියම් ක්ලෝරයිඩ් එක්ක අනමෝද වෙන පුතේ මේ X ධන දැන් බේරියම් ධන 2 සල්ෆේට් එක්ක බේරියම් සල්ෆේට්, X ධන 2 ක්ලෝරයිඩ් උත් එක්ක HCl2. ඔව්. අන මේ බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවලු. X 2.4කින් බේරියම් සල්ෆේට් අවක්ෂේප වුණාලු.
x 2.4න් බේරියම් සල්ෆේට් 9.92ක් ආවලු. එහෙනම් අපෙන් අහනවා x කවුද කියලා. එහෙනම් පුතේ මෙතන අපිට x මවුල ටික හෙව්වේ හැකි. අන්න x ගේ ස්කන්ධයමයි පුතේ 2.4 වෙදන්න x ගේ සාපස් කැපිටල් m ගේ. එහෙනම් ඔය තමයි x මවුල. එහෙනම් x මවුල ඔච්චරයි නම් පුතේ මේ මන x සල්ෆේට් එකක් ඇතුළේ x එකයින් තියෙන්නේ. ඔව්. එහෙනම් ඔතන තියෙන XSO4 නැත්නම් ලැබෙන XSO4. ලැබෙන XSO4 මවුල. එයත් පුතේ x මවුල ප්‍රමාණයට සමානයි කව 2.4ට සාපස් කැපිටල් එක. හරි. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමීතියෙන් කිව්ව හැකි බේරියම් සල්ෆේට් මවුල බෙදීම XSO4 මවුල. අතර අනුපාතය කීයද? 1:1යි. එහෙනම් අපි ආදේශ කරමු පුතේ. ලේසි ආදේශ කරොත් එහෙම බලන්න. දැන් මේකේ සුළු කරොත් XSO4 මවුල ප්‍රමාණය කියන්නේ 9.92 එයාගේ සාපස්කින් බෙදන්න කවුද? බේරියම් සල්ෆේට්. බේරියම් 137යි, සල්ෆර් 32යි, ඔක්සිජන් 64යි, 233යි. XSO4 මවුල 2.4ට m. ඔක සමානයි 1:1යි. එහෙනම් පුතේ ඔතනින් m උඩට ගියොත් එහෙම 9.92යි m බෙදීම 233 වතාවක් 2.4 සමානයි 1:1යි. එහෙනම් මෙතනින් m ගියා කියනවා සුළු කරන්න පනස්සයක් කියලා. m ගේගේ ආසන වශයෙන් 56යි. එහෙනම් පුතේ 56ට ගැලපෙන උත්තරේ කවුද? Fe නේ. ඔව්. එහෙනම් පුතේ 4 වෙනි ප්‍රශ්නේ උත්තරේ 4. මොකද m ගේ සාපස් වෙන්නේ 56යි. 56ට ගැලපෙන උත්තරේ තමයි පුතේ Fe. හරි. ඒතර 56ට ගැලපෙන උත්තරේ කවුද? Fe. හරි. තමන් ඊළඟ ප්‍රශ්නේ පළමු අයනීකරණ ශක්තිය වැඩි වෙන අණුපිළිවෙල අපෙන් අහන්නේ පස්වෙනි එක. දැන් පළමු අයනීකරණ ශක්තිය පුතේ ආවර්ත දෙකේම උතන තියෙනවා. මෙතන පුතේ සෝඩියම්, ලිතියම්, ඇලුමිනියම්, සිලිකන්, මැග්නීසියම් ඉන්නේ. එහෙනම් අපි දන්නවා ලිතියම් එන්නේ පුතේ සෝඩියම් ඇලුමිනියම් අතරට. සෝඩියම්ට වඩා ලිතියම් වැඩි, ඊට වඩා ඇලුමිනියම්, ඊට වඩා මැග්නීසියම්, ඊට වඩා සිලිකන්. එහෙනම් එතන පුතේ තියෙන්නේ උත්තරේ කී දෙන්නේ? උත්තරේ 3. දැන් පස්වෙනි බහුවර්ණයටමයි පුතේ උත්තරේ 3. 6 බලන්න. ඇලුමිනියම් සිංක් මිශ්‍රණයක 2.745. දැන් මෙතනදී පුතේ ආගන්නකො අපි දැනගන්න ඕනේ දැන් ඇලුමිනියම් නම් අපි දන්නවා මේකේ අම්ලය සල්ෆියුරික්. එන ඇලුමිනියම් සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරලා Al2SO4 ත්‍රිවයිස්. ඒ ඇලුමිනියම් ධන තුනනේ හැදෙන්නේ. එහෙනම් Al2SO4 ත්‍රිවයිස් ධන හයිඩ්‍රජන්. මෙතන තුලතකාන ඇලුමිනියම් 2යි. මෙතන මෙහා 3ක් දැම්මොත් මෙතන 3ක් දැම්මොත් තුලිදයි. ඒ වගේ දැන් අර සිංක් කියන එක නාගෙන අපි අර නාමකරණ ඉගෙන ගන්නවානේ. සිංක් තමා D ගණු එකම නිත්‍ය ඔක්සිකරණාංකයක් දරන්නේ නේද? ඔව්. එහෙනම් සිංක් ධන 2 ධන හයිඩ්‍රජන්. එතන අපෙන් අහන්නේ ඇලුමිනියම් සිංක් මවුල අනුපාතය. එන ඇලුමිනියම් මවුල x සිංක් මවුල y නම් ඔව්. මෙතන x නම් මෙතනින් 3x බෙදීම 2යි හයිඩ්‍රජන්, මෙහා y නම් හයිඩ්‍රජන් y. එහෙනම් පුතේ මෙතනදී අපිට ඒ දෙන්නගේ ස්කන්ධ සලකලා
ඇලුමිනියම් කියන එක්කනාගේ සාපස් 27යි එනම් 27x සිංක් 65.6යි එන 65.6යි y සමානයි 2.745යි සමීකරණ අංක 1. එතකොට මෙතනදී හයිඩ්‍රජන් මවුල සාවපේදී පරිමාව 1.344 බෙදන්න 22.4. එතන මෙතන 1.344 බෙදන්න 22.4 දශම බිංදුවයි 6යි. එහෙනම් මෙතනින් අපිට කිව්ව හැකි 1.5 x ධන y සමානයි දශම බිංදුවයි 6යි. මම හිතනවා මෙතන සමීකරණ දෙක විසඳීම නුවණක්කාරයි සමීකරණ දෙක බෙදලා x වෙදින් y හොයනවට මොකද අපිට මේකෙන් x ඉක්මනින් හොයාගන්න පුළුවන්. හරි එහෙනම් අපි දෙවෙනි සමීකරණ පළවෙනි සමීකරණේ තමයි 27යි x ධන 65.6යි y සමානයි 2.744යි 5යි. එහෙනම් මේක අපිට x හොයන්න පුළුවන් අත්‍යසම් මනාප ක්‍රමයෙන්. ඒක මම හිතනවා ලේසි. 1.5 වැඩි කිරීම 65.6 ඍණ 27. උඩට එන්නේ x වැහුවොත් 2.744යි 5 ඍණ 0.6 වතාවක් 65.6යි. එළිය ඍණ ලකුණක් දාන්න. එහෙනම් මෙතනින් එනවා උඩින් 2.7යි 5න් අඩු කරන්න. 0.6 වතාවක් 65.6. මේක එනවා 1.191. යටින් එනවා 1.5 වතාවක් 65.6 එනසි. 71.4යි. එහෙනම් 1.191 බෙදන්න 71.4. එහෙනම් මෙතනින් x ගියගෙනවා ආසන්න වශයෙන් 0.116යි 7යි කියලා. x ඕකනම් පුතේ මෙතනින් අපිට y ගන්න පුළුවන්. 0.6න් අඩු කරන්න 1.5x 1.5 වතාවක් 0.116 0.334යි 9.5. එහෙනම් මෙතනින් අපෙන් අහන්නේ x බෙදීම y අනුපාතය 0.167 බෙදන්න 0.334යි 9.5. ඔක ඔය ආසන්න වෙන්නේ පුතේ 9ට 20 කියන අනුපාතයට තමයි. අර මේක අර සුළු වෙන්නේ නැහැ මේක අර ගානේ දත්තවල චූටි අඩුපාඩුවක් හින්දා සිංක් 65.5 වගේ කරන ඔක සුළු වෙනවා. මේ අර ගානේ දත්තවල අඩුවක් හින්දා තමයි ඒක 9ට 20 කියන අනුපාතය එන්නේ. හරි. එහෙනම් ඔක ලස්සන සුළු වෙනවා. හරි. හරි. බලන්න ප්‍රශ්නාංක 7. අඩුම බන්ධන කෝණය තියෙන්නේ කාටද? දැන් බලන්න අපි දන්නවා අඩුම බන්ධන කෝණය දැන් CCl4 පුතේ චතුස්තලයයිනේ. ඔව්. එහෙනම් මේකේ බන්ධන කෝණය අංශක 109.5යි. CH4 තෙමනේ චතුස්තලයයිනේ. බන්ධන කෝණය අංශක 109.5යි. දැන් ඇමෝනියා පිරමිඩයිනේ. ඔව්. බන්ධන කෝණය 109.5ට අඩුයි. ජලාණුව කෝණිකයිනේ. බන්ධන කෝණය 109.5ට අඩුයි. දැන් කාබන් ඩයොක්සයිඩ් පුතේ රේඛීයයිනේ. බන්ධන කෝණය 180යි. එහෙනම් අඩුම බන්ධන කෝණය තියෙන්නේ මෙයාගේ. මොකද අපි පන්තියේ පුතේ තියරියක් විදිහට මේ කතා කරා දැන් අවස්ථා කිහිපයක් මේ ස්ට්‍රක්චර්ස් වලට වඩා මේ ස්ට්‍රක්චර් එකේ කෝණය අඩුයි. ඊට වඩා මේ ස්ට්‍රක්චර් එකේ කෝණ අඩුයි. මේකට ඒ ගත්තොත් එimhe පුතේ අඩුම කෝණය තියෙන්නේ මෙයාට. දැන් මේ වගේ ස්ට්‍රක්චර්ස් කිහිපයක් තිබ්බනම් බන්ධන දිගට යන්න දෙපා. නමුත් මේ ස්ට්‍රක්චර්ස් එකයි තියෙන්නේ. එහෙනම් බන්ධන කෝණය අඩුම වෙන්නේ කවුද? ජලය. මනාට
දශම දෙකයි NaOH 50ක් 8 දශම දෙකයි NaOH 50ක් සහ දශම තුනයි සල්ෆියුරික් අතර අනුමාපනයකදී වැරද්දක් නිසා අම්ලයෙන් 10ක් එකතු කරපුවාම අන්න මේ අනුමාපනය නතර කරලා දෙනවා. එතකොට මේක 60යි තියෙන්නේ. හරි. මේකෙන් ආයි 30ක් අරගෙන HBr සමග අනුමාපනය කරන්න. HBr 50ක් වය වුණාලු HBr ගේ සාන්ද්‍රණය අහන්න. එහෙනම් මම පුතේ මේ අහන්නකෝ. දැන් එන ඔතන වැරද්දෙන් මිශ්‍ර කරද්දී NaOH එක සල්ෆියුරික් ප්‍රතික්‍රියා කරනවා. කවුද? අන්න Na2SO4 ධන ජලය. එහෙනම් ඔය තමයි වැරද්දෙන් සිදුවන මිශ්‍රවීම. ඒතර වැරද්දෙන් සිදුවන මිශ්‍රවීමේදී පුතේ NaOH ස්වල්පයක් මෙතනදී ප්‍රතික්‍රියා කරනවා. හරි. එහෙනම් පුතේ මෙතන තියෙන NaOH මවුල කොච්චරද? එහෙනම් මෙතන තියෙන NaOH මවුල සාන්ද්‍රණය 0.2යි බෙදීම 10 වතාවක් 50යි. ඒ කියන්නේ මේක 0.01යි නැත්නම් 10/2යි. එහෙනම් අපි එකතු කරන සල්ෆියුරික් මවුල කොහෙද? වැරද්දෙන් එකතු වෙන සල්ෆියුරික්. අන සල්ෆියුරික් මවුල 0.3 බෙදීම 10 වතාවක් 10යි. ඒ කියන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් මේ 3 වැඩි කිරීම 10 ඍණ 3ට NaOH වගේ දෙගුණයක් 6 වැඩි කිරීම 10 ඍණ 3ක් වැය වෙනවා. එහෙනම් වැයවන NaOH. වැයවන NaOH ඒ වගේ දෙගුණයක් කීයද? 6 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙනම් කවුද ඉතිරි NaOH? එහෙනම් ඉතිරි NaOH. ආරම්භක NaOH 10 ඍණ 2කින් 6 වැඩි කිරීම 10 ඍණ 3ක් අඩු කරොත් එන්නේ 4 වැඩි කිරීම 10 ඍණ 3ක්. එහෙනම් මේ තමයි ඉතිරි NaOH. දැන් මේකෙන් පුතේ ගන්නෙ 30ක් නේ. ඒ කියන්නේ 60න් 30ක් කියන්නේ භාගයක්. එහෙනම් ඝන සෙන්ටිමීටර් 30ක ඉතිරි NaOH. ඝන සෙන්ටිමීටර් 30ක ඉතිරි NaOH. ඕකෙන් භාගයක්. කීයද? 4 වැඩි කිරීම 10 ඍණ 3න් භාගයක්ෙන් 2 වැඩි කිරීම 10 ඍණ 3යි. දැන් එහෙනම් මම පුතේ ඔන්න ඔය NaOH ටික තමයි ඊළඟට අනුමාපනය කරන්නේ කවුරුත් එක්කද? HBr එක්ක. එහෙනම් ඔය NaOH ටිකමයි පුතේ HBr එක්ක අනුමාපනය කරනවා. කවුද එන්නේ? NaBr ධන ජලය. එහෙනම් මෙයාගේ C සාන්ද්‍රණයේ තියෙන 50ක් ඕකට වැය වෙලා තියෙනවා. මෙයාගේ 2 වැඩි කිරීම 10 ඍණ 3ත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමීතියෙන් කිව්ව හැකි HBr මවුල බෙදීම NaOH මවුල අතර අනුපාතය 1:1යි. එහෙනම් උතන HBr මවුල කියන්නේ C බෙදීම 10 වතාවක් 50යි. NaOH ප්‍රමාණය ඉන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි. ඕක සමානයි 1:1යි. එහෙනම් ඔකේ C ගියගේ කීය දෙන්නේ? 2/50යි. ඒ කියන්නේ 0.04යි. උත්තරේ 3. C ගියගේ එනවා 0.04යි. උත්තරේ 3. එහෙනම් මම පුතේ 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද? 3. හරි. බලන්න 9 වෙනි ප්‍රශ්නේ. එතන එච්චර අමාරු දේවල් නෙවෙයි. මේ බලන්න. A නැමැති සුදු පාට අයනික සංයෝගයේ ජලය දිය කරනවා. A නැමැති සුදු පාට අයනික සංයෝගය ජලය දිය කරනවා. හරි. මේක ජලය දිය කරලා ඉවර වෙලා මේකෙන් 25ක් සමග උදාසීන කරන්න 0.2යි KOH 25ක් අවශ්‍ය වෙලා තියෙනවා. දැන් බලන්න එතකොට මේකේ 25ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න 0.2යි KOH උත් ඇවිල්ලා අවශ්‍යලා තියෙන 25යි නේද? ඔව්. ඊළඟ මේකෙන් තවත් 25ක් අරගෙන 0.1යි AG ධනත් එක්ක නැත්නම් සිල්වර් නයිට්‍රේට් එක ප්‍රතික්‍රියාවට 75ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් පුතේ මේකෙන් ඒවල ඇනායනයේ සූත්‍රය මේ අහන්නකෝ. අපි දන්නවා පුතේ මෙයාගේ තියෙන H+ තමා ඒ OH- එක්ක උදාසීන වෙන්නේ. හරි. ඊළඟට මේකේ තියෙන Cl- තමා
AG ධනත් එක්ක අවක්ෂේපෙන්නේ. අපි ඒක දන්න දෙයක් පුතේ. මේක නම් අපි අවස්ථා ගොඩකදී කතා කරා H+ තමයි OH- එක උදාසීන වෙන්නේ කියලා. මේකත් පුතේ අවස්ථා කිහිපයක්ම අපි මීට කලින් හම්බුණා. මොකද්ද? ඔය තියෙන AG ධන තමයි පුතේ ඒ කවුරුත් එක්ක උදාසීන වෙන්නේද? Cl- එක උදාසීනේ. එහෙනම් මේකේ තියෙන වැය වෙච්ච OH- කීයද? 0.2 බෙදීම 1000 වතාවක් 25යි. ඒ කියන්නේ 5 වැඩි කිරීම 10/3යි. එහෙනම් ඕකේ 25ක තියෙන H+ උත් ඔච්චරනේ. 5 වැඩි කිරීම 10/3යි. එහෙනම් වැය වෙච්ච AG ධන කවුද? 0.1 බෙදීම 1000 වතාවක් 75යි. ඒ කියන්නේ 7.5 වැඩි කිරීම 10/3යි. එහෙනම් 25ක තියෙන Cl- උත් ඔච්චරයිනේ. ඔව්. එහෙනම් ඔය අණුවේ තියෙන H+ මවුල බෙදීම Cl- අනුපාතය. H+ මවුල බෙදීම Cl- අනුපාතය. H+ 5 වැඩි කිරීම 10/3යි. Cl- 7.5 වැඩි කිරීම 10/3යි. එහෙනම් කීයද? 2/3යි. එහෙනම් 2/3යිමයි පුතේ H+ to Cl- අනුපාතය. එහෙනම් H+ to Cl- අනුපාතය 2/3ක් වෙන උත්තරේ විදිහට ගන්න වෙන්නේ කීයද? උත්තරේ 3. උත්තරේ කීයද? 3. දැන් තුන්වෙනි එක තමයි අපිට ගන්න වෙන්නේ H+ to Cl- අනුපාතය කීයද? 2/3යි කියලානේ. ඔව්. දැන් වෙන එකක් නෑ H+ to Cl- අනුපාතය 2/3ක් වෙන නේද? ඔව්. හරි. බලන්න ප්‍රශ්නාංක 10යි පුතේ. අසත්‍ය වගන්තිය තෝරන්න. දැන් මේ වගන්ති ආකාරයේ ප්‍රශ්නේ. ඔව්. ශක්තිය අවමීම සඳහා සමාන ශක්තිය යුතු කාක්ෂික සමූහයක ඉලෙක්ට්‍රෝන පෙරළුවේ බෑමුම සමාන්තර වෙන විදිහට. ඔව්නේ. අපි දන්නවා පුතේ කිසියම් උපශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පෙරෙද්දී පළමුව එක ගානේ පෙරෙනවා. ඒ එක ගානේ පෙරෙන හැමෝම පෙරෙන්නේ මොකක් විදිහටද? අන ව්‍යුග්මයේ ගානේ නේද? ඔව් නැත්නම් අපි කියනවා බෑමුම සමාන්තර වෙන විදිහට. ඒතර බෑමුම සමාන්තර වෙන විදිහට තමයි රයිට් ඒ ඉලෙක්ට්‍රෝන එක ගාන පෙරෙන්නේ. ඒකනේ අපි හුන්ස් නියමයේදී කියන්නේ. ඔව්. හුන්ස් නියමයේදී කියන්නේ ඒකයි දැන් D5යි නම් ඔව්. මේ D5 පෙරෙන්නේ එක ගානේ. ඒතර ඒකට එක හැම ඒ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන එකකම එකම බෑමුම් ක්වොන්ටම් අංකයක් තියෙන්න ඕනේ. ඔව්. එන ඒ ප්‍රකාශය හරියි. मूलद्रव्यක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තීරණය කිරීමේදී සෑම විටම අවුෆ්බා මූල ධර්මයට අනුකූල වෙන්නේ නැහැ නේ පුතේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායීතාවය යනවා. අපි දන්නවා දැන් කොපර්ගේ D9යි S2 D10යි S1 යනවා. ඒවා අවුෆ්බා නෙවෙයිනේ. අවුෆ්බා මූල ධර්මය කියන්නේ හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන පිරෙන්න ඕනේ ශක්තිය අඩු මට්ටමේ ඉඳන් වැඩි වෙන පිළිවෙලට. ඒතර අවුෆ්බා මූල ධර්මයට හැම වෙලාවෙම එකඟ වෙන්නේ නැහැ පුතේ. දැන් කොපර්ලා එකඟ වෙන්නේ නැහැ. ඊළඟ අයාල යන වින්‍යාසත් වෙනවා. අපි වින්‍යාසවලදී කතා කරා. ඒතර හැම වෙලාවෙම අවුෆ්බා මූල ධර්මයට එකඟ වෙනවා කියලා කියන්න බෑ. එන එක වැරදි. එකම ක්වොන්ටම් අංක කුලකයේ දෙන්නා වූ ඉලෙක්ට්‍රෝන දෙකක් කිසිම පරමාණුවකට පැවතිය නොහැක. ඔව්. ක්වොන්ටම් අංක කුලක හතරම සමාන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන. ඒක නේ පවුලි නියමයේ කියන්නේ. ඔව් ඒක කියන්නේ තියරි. පරමාණු ක්‍රමාංකය පිළිබඳව සංකල්පය ඉදිරිපත් කරන ලදී මොස්ලි. ඔව්. මොස්ලි තමයි පුතේ නේද? පරමාණු ක්‍රමාංකය ඉදිරිපත් කරන එක්ස් කිරණ වර්ණාවලිය ඇසුරින්. ඔව්. පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන පැවතීමේ සම්භාවිතා උපරිමන ප්‍රදේශයේ කාක්ෂිකයක්. ඔව්. අපි සම්භාවිතා ආකෘතියක් ඉදිරිපත් කරන්නේ ඉලෙක්ට්‍රෝන පැවතීමේ සම්භාවිතාවේ උපරිමන ප්‍රදේශයට තමයි අපි කියන්නේ මොකක්ද තමයි පුතේ? කාක්ෂිකයක් කියලා. හරි. එහෙනම් ඒක පුතේ සියල්ල හරි. එහෙනම් උත්තරේ කීයද පුතේ? 10ට 2. 10ට 2. දැන් මෙතනදී පුතේ අපි මේ දේවල් මේ පේපර්ස් වල මාකින් කරද්දී ඔකට්ටිම පුතේ හරියට ටයිමින් තියලා කරන්න ඕනේ. හරි. ඒකලා මේ වැඩේ කරගන්න ඕනේ. හරිද? ඒත් මේවා එච්චර අමාරු දේවල් නෙවෙයි. හරි. බාන 11 ඉඳන් ගන්න එන අපි 14 දක්වා. ඒ බාන 11 ඉඳන් 14 දක්වා ගන්න ටක් ගාලා ප්‍රශ්න ටික. හරි බලන්න 11 වායුමය හයිඩ්‍රෝකාබන තුනක අණුක සූත්‍ර දීලා තියෙනවා පුතේ බලන්න. දැන් මේ තුන් දෙනාගේ අණුක සූත්‍ර C2යි H4යි C3යි H8යි C4යි H8යි. හරි මේ වායුන් තුන පමණක් අඩංගු සිලින්ඩරයක් පුතේ. එහෙනම් අපි දෙමු විචල්ය මොකද්ද? හරි මේකත් එකේ මවුල ගණන අහන්නේ x y z කියලා. එහෙනම් මේකත් එකේ මවුල ගන්න මට හෙව්වැකි පුතේ සාවපීති පරිමාව 22.4න් බෙදන්න. එහෙනම් මේක එනවා පුතේ 0.5යි. එහෙනම් පළවෙනි සමීකරණය කවුද? x ධන y ධන z සමානයි 0.5යි. සමීකරණාංක 1. හරි.
ඊළඟට මේට ඔක්සිජන් පමණක් අඩංගු තවත් සිලින්ඩරයක්. එහෙනම් අපි එකතු කරන ඔක්සිජන් මවුලකය අපි එකතු කරන ඔක්සිජන් මවුලකය සෞපීදී පරිමාව 67.2 බෙදන්න 22.4. කීය දෙන්නේ? 3යි. හරි. ඔක්සිජන් මවුල 3යි නේද? ඔව්. 67.2 බෙදීම 22.4යි. ඔව්. හරි. right. ඔක්සිජන් මවුල 3ක් එකතු කරලා සම්පූර්ණයෙන් දහනය කරාලෝ. දහනයේ අවසානයේ පද්ධතියේ මුළු පරිමාව 47.04ක් වුණාලෝ. එහෙනම් දැන් මෙතනදී මෙයා ඔක්සිජන් තුල දහනය කරා කාබන් 2ක් හින්දා 2ක් කාබන් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් 4ක් හින්දා 2ක් H2O ද්‍රවය. එහෙනම් මෙතන 4යි නම් මෙතන පුතේ 3යි නේ. ඔව්. ඊළඟට C3යි H8 ඔක්සිජන් තුල දහනය කර කාබන් 3ක් හින්දා 3ක් කාබන් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් 8ක් හින්දා 4ක් H2O. එතන මෙතන 4යි 6යි 10යි 5ක් ඔක්සිජන්. C4යි H8 එයත් ඔක්සිජන් තුල දහනය කර කාබන් 4ක් හින්දා 4ක් කාබන් ඩයොක්සයිඩ් හයිඩ්‍රජන් 8ක් හින්දා 4ක් H2. එතන මෙතන 4ක් 2 8යි 4යි 12යි කියන්නේ පුතේ මෙතන 6යි. හරි. එතකොට මෙයාගේ මවුල x ට ඔක්සිජන් වැය වෙනවා 3x. මෙයා හැදෙනවා 2x නේ. මේ කට්ටිය ද්‍රවයක් හින්දා පුතේ වායු ගොඩට අදාළ වෙන්නේ නැහැ. මෙයාගේ y ට ඔක්සිජන් වැය වෙනවා 5y. මෙයා හැදෙනවා 3y. මෙයාගේ z ට ඔක්සිජන් වැය වෙනවා 6z. ඔව්. මෙයා හැදෙනවා පුතේ කවුද? 4z. හරි. එහෙනම් මේකේ පුතේ හරි. පසුව වායු මිශ්‍රණයේ CO2 තුලින් අවශෝෂණය කර ඉතිරි ඔක්සිජන් පරිමාව 11.2යි. එහෙනම් පුතේ මේකේ ඉතිරි ඔක්සිජන් මවුල අපිට හෙව්වේ හැකි. අන්න ඉතිරි ඔක්සිජන් කියන්නේ 11.2 22.4න් බෙදුවොත් 0.5යි. එහෙනම් ඒ වැය වූ ඔක්සිජන්. එහෙනම් වැය වූ ඔක්සිජන් එන්නේ කීයද? ඔක්සිජන් මවුල 3ක් තිබ්බමයි පුතේ. ඒකෙන් 0.5ක් ඉතිරි නම් කීයද? 2.5යි. එහෙනම් ඒ වැය වෙච්ච ඔක්සිජන් කියන්නේ මේ ටික එකතුව කවුද? 3x ධන 5y ධන 6z කීයද? 2.5යි. ඊළඟට පුතේ CO2 පරිමාව. CO2 පරිමාව හෙව්වේ හැකි දැන් දහණයෙන් පස්සේ පරිමාව කිය 47.04න් 11.2ක් අඩු කරන. මොකද ශාරයක් තුලින් හෙව්වොත් අවශෝෂණයේ CO2. එහෙනම් 47.04න් 11.2ක් අඩු කරපුවාම එන්නේ 35.84යි. එහෙනම් අපිට CO2 මවුල වේගය ඔක්කොම සාවපීදිනේ පුතේ. ඔව්. 35.84 බෙදන්න 22.4යි. එහෙනම් 35.84 22.4න් බෙදුවොත් 1.6යි. මේකනවා 1.6යි. එහෙනම් මයි පුතේ CO2 මවුල කියන්නේ 2x ධන 3y ධන 4z සමානයි 1.6යි. එනවා මේ සමීකරණ තුන විසඳන්න පුතේ. මේක x වෙනවා 0.1යි. y වෙනවා 0.2යි. z වෙනවා 0.2යි. හරි. එහෙනම් පුතේ අපි 11ට උත්තරේ 2, 12ට 4, 13ට 4. ඒතර වැය වෙච්ච ඔක්සිජන් ප්‍රමාණය නම් 2.5 නේ පුතේ. නම් 14ට 2 නේද? ඔව්. 11ට 2, 12ට 4, 13ට 4, 14ට 2. හරි. දැන් N2O3 ගේ සෞමිතික ව්‍යුහය පුතේ. දැන් මෙතන මෙන්න N2O3 ගේ සෞමිතික ව්‍යුහය. හරි. ඒ සෞමිතිකයි කියන්නේ පුතේ ඔක්සිජන් මැදටනේ. ඔව්. එහෙනම් මේකේ පුතේ සම්ප්‍රයුක්තව අඳිද්දී අපිට පේනවා මේ බලන්න. මෙතනින් තියෙනවා කාබන් ඩයොක්සයිඩ්.
මෙතනින් තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. දැන් මේකේ සම්ප්‍රයුක්තය පුතේ ඉතා විශාල සංඛ්‍යාවක් වෙනවා. ඕකේ දැන් වැඩිම සම්ප්‍රයුක්ත උත්තරේ තියෙන 6නේ. ඔව් මේක 6ට වඩා අඳින්න පුළුවන්. 6ට වඩා ඇඳලා පස්සේ අපි ඉහත කිසිවක් නොවේට යන. දැන් බලන්න අපිට හරි මෙතන ද්විත්ව බන්ධනයේ තියලා මේකේ කාබන් ඩයොක්සයිඩ් දැන් දෙකේ මේ මෙතන ද්විත්ව බන්ධනයේ තියලා අපිට කාබන් ඩයොක්සයිඩ් දැන් දෙකේ මෙයා මෙතන ද්විත්වයක් හදද්දි මේක මේ පැත්තට කඩා ගන්නවා. හරි කවුද? මෙතන එක සරයකලක් අඩු වෙලා ධන වෙනවා. මෙතන එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. නේද? ඔව්. ඊළඟට අපිට පොතේ ආගන්නකෝ රයිට් හරි නේද? ඔව්. හරි. එතකොට දැන් බලන්නකෝ අපිට ඔය තාපතේ රයිට් පළවෙනි සම්ප්‍රයුක්තය අපි දැන් මෙතන කාබන් ඩයොක්සයිඩ් අඳින්න යන්නේ. ඔව්. හරි. එතකොට දැන් මේකෙදි අපිට දැන් ද්විත්ව බන්ධනේ අපි මෙතනයි තිබ්බේ. ඔව්. හරි. එතකොට අපිට පුළුවන් පොතේ මේකේ රයිට් මේ ද්විත්ව බන්ධනේ මෙතන තියාගෙන තව මේ ද්විත්ව බන්ධනේ ශ්‍රී ලංකාව මොකද්ද? තමන්න මෙයා මෙතන රයිට් ද්විත්ව බන්ධනයක් හදද්දී මේක මේ පැත්තට කඩා ගන්නවා. කවුද? අන මෙතනින් එනවා O මෙයා මේ ලෙසමයි. අන මෙතන එක සරයකලක් අඩු වෙලා ධන වෙනවා. මෙයා මේ ලෙසමයි. මෙතන එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. මෙයා මේ ලෙසමයි. හරි. එහෙනම් ඊළඟට මෙයා මෙතන ත්‍රිත්ව බන්ධනයක් හදද්දී මේක මේ පැත්තට කඩා ගන්නවා. කවුද? අන මෙයා මෙතන එක සරයකලක් අඩු වෙලා ධන වෙනවා. මෙයා මේ ලෙසමයි. මෙතන එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. ඒ කියන්නේ ධන ආරෝපණය නැති වෙනවා. මෙයාම එලෙසමයි. මෙයා මේ ලෙසමයි. හරි. හරිද? හරි. දැන් එන ඔය ගිය ගමන පුතේ ඔය ගිය ගමන හරිද? දැන් මේ ද්විත්ව බන්ධනයටත් මෙහෙට යන්න බැයිද? පුළුවන් මේ බලන්න. හරි. දැන් මම මෙයා මෙතන ද්විත්වය දාලා මේවන් හරි. මෙයා මෙතන ද්විත්වයක් හදද්දි කඩා ගන්නවා. මොකද? එක සරයකලක් වැඩි වෙලා ඍණ වෙනවා. මෙතන එක සරයකලක් අඩු වෙලා ධන වෙනවා. ඊළඟට ඒකමයි මේ මෙයා මෙතන ද්විත්වයක් හදද්දී මේක මේ පැත්තට කඩා ගන්නවා. හරි. අන්න ඔතනින් පුතේ 6යි නේද? ඔව්. දැන් බලන්න මෙයා මෙතන ත්‍රිත්ව බන්ධනයක් හදද්දී මේක මේ පැත්තට කඩා ගන්න. හරි. දැන් මෙතන ඔය තාපතේ අඳින්න පුළුවන් සම්ප්‍රයුක්තය අපි 7ක් ඇඳා නේද? ඔව්. එහෙනම් අපිට මේකේ උපරිම තියෙන්නේ 6යි. එහෙනම් උත්තරය ගන්න වෙන්නේ පුතේ 4 වෙනි උත්තරේ. sorry 5 වෙනි උත්තරේ. 5 වෙනි උත්තරේ මින් කිසිවක් නොවේ. මොකද හේතුව තව try කළෝක මොන හරි දෙයක් බලන්න යන්න එපා. මොකද මේකේ උත්තරේ 6යිනේ තියෙන සම්ප්‍රයුක්තය උපරිම. ඒතොර ඊට වඩා මේක අපිට එකක් වැඩිපුර ඇඳගත්තා නම් හරිනේ. ඔව්. හරි. එහෙනම් 15ට උත්තරේ 5. right. හරි. මම 16 වෙනි ප්‍රශ්නේමයි පුතේ.
අණුවක ස්ථායීම ලුයිස් පිළිබඳව අසත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. එක් අණුවක් සඳහා ලුයිස් කිහිපයක් තිබිය හැකි කියන එක් අණුවක් සඳහා ලුයිස් කිහිපයක් තිබිය හැක කියලා කියන දැන් මෙතන පුතේ පොඩි ප්‍රශ්නයක් තමයි. දැන් ලුයිස් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ස්ථායීම සම්ප්‍රේක්ෂ ව්‍යුහයට හරි. එතකොට අර දැන් ස්ථායීම සම්ප්‍රේක්ෂ ව්‍යුහ කිහිපයක් එක් අණුවක් සඳහා තියෙන්න පුළුවන් කියන සංකල්පය තමයි දැන්. ඒකේ පුතේ අර අපි අර දැන් අලුත් විශේෂ දේශයේ ගුරුවක් පොතේ නම් කියනවා මේ ප්‍රශ්න අහද්දී සම්ප්‍රේක්ෂ අදිද්දි ලුයිස් ව්‍යුහ අඳින්න කියලා. හරි. ඒ සංකල්පයෙන් හිතුවොත් නම් පුතේ හරි එක් අණුවක් සඳහා ලුයිස් ව්‍යුහ කිහිපයක් තියෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. නමුත් අර අස්ථායී ව්‍යුහ වලට අපි ලුයිස් ව්‍යුහ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ස්ථායීම ව්‍යුහයට තමයි ලුයිස් ව්‍යුහ කියලා කියන්නේ. නමුත් අර උසස් පෙළ විශේෂ දේශයේ තුල හිතුවොත් එහෙම එක්කෙනෙක්ට ලුයිස් ව්‍යුහ කිහිපයක් තියෙන්න පුළුවන් කියන එක ගන්න පුළුවන්. නමුත් ඇත්තම ගත්තොත් එහෙනම් පුතේ සම්ප්‍රේක්ෂ ව්‍යුහ වලදී ස්ථායීම ලුයිස් සම්ප්‍රේක්ෂ ව්‍යුහයට තමයි අපි ලුයිස් ව්‍යුහ කියලා කියන්නේ. එතකොට එක අණුවක් සඳහා අපිට ලුයිස් ව්‍යුහ කිහිපයක්ම අඳින්නවා කියන කතාව පුතේ ඒක වැරදි. අර සාමාන්‍යයෙන් අපි කියනවා එක් අණුවක් සඳහා ලුයිස් ව්‍යුහ අඳින්න පුළුවන් එකයි ඒ තමයි ස්ථායීම සම්ප්‍රේක්ෂ ව්‍යුහ. ඒතර ඒක අපිට ඒක අසත්‍යයි කියලා තමයි ගන්න වෙන්නේ. හැබැයි උසස් පෙළ හැටියට නම් එහෙම නැහැ. අපි දැකලා තියෙනවා සමහර තැන්වලදී අර අපි උසස් පෙළ තැන්වලදී එහෙම දැන් සමහර අණු වල පුතේ ස්ථායීතාවයෙන් බලන්නේ සාධක කිහිපයක් සලකලා විතරනේ. ඒ සාධක කිහිපයක් සලකලා විතර අපි ස්ථායීතාවයෙන් බලන්නේ. අපේ ස්ථායීතාවයන් බැලීමේ අන්වීක්ෂණීය මට්ටම් වලට යන්නේ නැහැ. ඒද උසස් පෙළදී පුතේ එක් අණුවක් සඳහා අපි සමහරලාර ලුයිස් ව්‍යුහ කිහිපයක් ඇඳලා සමහර දැන් ඔය උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් මේ කවුද අපේ පළවෙනිදම සම්ප්‍රේක්ෂකයන් දෙක පන්තියේ NO2Cl ගේ මෙතෙන්ද දීපේකයි මෙතෙන්ද දිත්ත බන්ධනයේ දීපේකනාගේ ස්ථායීතාව සමානයි විදිහට අරගෙන උසස් පෙළදී නේද මේ දෙන්නම ලුයිස් ව්‍යුහ විදිහට සලකලා එහෙම ලුයිස් ව්‍යුහ කිහිපයක් කියන එක නෙවෙයි. ඒතර එකම ව්‍යුහය තමයි අවතන තියෙන්නේ. ඒතර ඒ වගේ අර මෙතෙන්දී අපිට ලුයිස් ව්‍යුහ කිහිපයක් ඇඳිය හැක කියලා සංකල්පය මේක හරි කියලා මේක ගන්න පුළුවන්. අවතර ඇත්තටම පුතේ මෙතන ලුයිස් ව්‍යුහ කිහිපයක් නෙමෙයි මෙතන එකම ව්‍යුහය තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවා ඒ උසස් පෙළ හැටියට අර එක්කෙනෙක්ගේ ලුයිස් ව්‍යුහ කිහිපයක් තියෙනවා කියවට ලුයිස් ව්‍යුහ කිහිපයක් කාටවත් කියන්නේ යාගේ ස්ථායීම සම්ප්‍රේක්ෂකයට තමයි ලුයිස් ව්‍යුහ කියන්නේ. ඒතර ඇත්තටම ওই ප්‍රකාශය වැරදි. උසස් පෙළ හැටියට ඕක හරි කියලා ගන්න පුළුවන්. මොකද උසස් පෙළදී දැන් මේ වගේ සමාන ශක්තියින් තියෙන ඒවාට අපි එකම ලුයිස් ව්‍යුහ කියලා ගන්නවා. මෙහිදී සංජාතක කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන බන්ධන ඉලෙක්ට්‍රෝන ලෙසත් මෙහිදී සංජාතක කවචයේ ඉලෙක්ට්‍රෝන බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ලෙසත් බන්ධන නොවන ඉලෙක්ට්‍රෝන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ලෙසත් දක්වයි කියලා කියන බන් මෙහිදී සංජාතක කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන බන්ධන යුගල් ලෙසත් බන්ධන නොවන ඉලෙක්ට්‍රෝන එකසර යුගල් ලෙසත් දක්වයි කියලා කියනවා. දැන් මෙහෙමනේ පුතේ දැන් අපි ලුයිස් ව්‍යුහයක් අඳිද්දී බන්ධන නොවන ඉලෙක්ට්‍රෝන නම් පුතේ එකසර වලින් දක්වන්න ඕනේ. හරි. බන්ධන නොවන ඉලෙක්ට්‍රෝන නම් එකසර වලින් දක්වන්න ඕනේ. ඒක රයිට් ප්‍රශ්නයක් නැහැ. සංජාතක කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන බන්ධන යුගල් ලෙසත් බන්ධන නොවන ඉලෙක්ට්‍රෝන එකසර යුගල් ලෙසත් ඔව් දක්වන එක වැරද්දක් නැහැ. අණුවක සිග්මා බන්ධන නිරූපණය කරනවා. ඔව්. හයිඩ්‍රජන් වලදී හැර අනෙක් පරමාණු පර්යන්ත පරමාණු ලෙස ඇති විට අෂ්ටකයේ සම්පූර්ණලා තියෙනවා. පර්යන්ත කියන්නේ පුතේ යාබදනේ. යාබද පරමාණු වල පුතේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණලා තියෙනවා. හයිඩ්‍රජන් විතරයි ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ වෙන්නේ නැත්තේ. මොකද මධ්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ වීම අනිවාර්ය වුණාට යාබද පරමාණු සම්පූර්ණ වෙන්න ඕනේ. එන එකත් හරියි. සෑම පරමාණුවක් මත ඇති ආරෝපණය නිරූපණය කිරීමක්ද මෙහි සිදුවේ කියන පරමාණුවේ ආරෝපණය පුතේ පරමාණුව ගාව නිරූපණය කිරීමක් ලුයිස් ව්‍යුහයේදී සිද්ධ කරනවා. හරි. ඒතර ඕක පුතේ ඇත්තටම ඔය ඔක්කොම වගේ දේවල් උසස් පෙළ හැටියට නම් හරි පොඩි හරි අසත්‍ය ගතයක් විදිහට ගන්න අර පළවෙනි පිළිතුර. මොකද අර ස්ථායීම සම්ප්‍රේක්ෂකය තමයි ලුයිස් ව්‍යුහ විදිහට අපි ගන්න ලුයිස් ව්‍යුහ කිහිපයක් වෙන්න පුළුවන් කියන සංකල්පයෙන්. හරි. එතන අපිට පුතේ පොඩි හරි අසත්‍ය ගතියක් විදිහට ගන්න වෙන උත්තරේ ඒක උසස් පෙළ හැටියට නම් ඔක්කොම වගේම සත්‍යයි. හරි. මෙතන පුතේ මේකදී අපිට උසස් පෙළ හැටියට ඔක්කොම වගේ සත්‍යය කියලා උත්තරේ ඕල් කියලා ගමම ලකුණු දෙන්නේ නම් ඕල් කියන එකට. ඔය හේතුව අර උසස් පෙළ විෂයෙන් දේශයේ සම්ප්‍රේක්ෂ ලුයිස් ව්‍යුහ කිහිපයක් කතා කරන්නේ දැන් මේ උත්තරේ ගමු ඕල්. හරි. සියල්ලන් එකක් හරි හැමෝගෙම නේ. ඔව්. කටන ජල සාම්පලයේ කටනත් ඇතිවන්නේ කැල්සියම් සල්ෆේට් නිසා පමණේ. මෙම ජලය ඇනායන හෝමාරු කුටුරයක් තුළින් යව විට සල්ෆේට් වලට OH අයන ආදේශ වේලු. අයන හෝමාරු කුටුරයක් තුළින් යවන ලද ජලය ඝන සෙන්ටිමීටර් 25ක් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා කිරීමට 10.3යි සල්ෆියුරික් 21.85ක් අවශ්‍ය වෙනවලු. කටන ජලයේ ඝනත්වය ඔච්චරයි නම් කැල්සියම් සල්ෆේට් ප්‍රමාණය ppm වලින් අහනවා. දැන් මෙතන බලන්න පුතේ දැන් කැල්සියම් සල්ෆේට් කියන එක නා හෝමාරු කුටීරයක් තුලින් ගිහිල්ලා අයන හෝමාරු කුටීරයක් තුලින් ගිහිල්ලා හරි සල්ෆේට් වලට OH- ආදේශලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එනවා. එතකොට ඔතන තියෙන කැල්සියම් සල්ෆේට් මවුල X නම් එතනින් එන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලත් X එනවා. ඔව්. එහෙනම් මේ ජලයෙන් 25ක් අරගෙන
මේ ජලයෙන් 25ක් අරගෙන අපි අනුමාපනය කරනවා 10.3යි සල්ෆියුරික් එක්ක. එන එකට 10.3යි සල්ෆියුරික් වැය වෙලා තියෙනවා 21.85. එහෙනම් ඔය තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අන සල්ෆියුරික් එක්ක ප්‍රතික්‍රියා කරොත් අන එතනින් එනවා කැල්සියම් සල්ෆේට් ධන දෙකක් ජලය. එතකොට වැය වෙච්ච සල්ෆියුරික් මවුල සාන්ද්‍රණය 10.3යි බෙදීම 10 වතාවක් 21.85යි. එහෙනම් මේක එනවා 2.185 වැඩි කිරීම 10.5යි. එනවා ඒ තමයි සල්ෆියුරික් මවුල. හරි සල්ෆියුරික් මවුල ඔච්චරයි නම් ඔතන තියෙන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් උත් ඔච්චරයි. එහෙනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලත් ඔච්චරයි. 2.185 වැඩි කිරීම 10.5යි. එතකොට මේකේ කැල්සියම් සල්ෆේට් මවුලත් ඉතින් ඔච්චරම තමයි. එහෙනම් කැල්සියම් සල්ෆේට් මවුලත් ඔච්චරම තමයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයට සමානයි 2.185 වැඩි කිරීම 10.5යි. එන ඔතන තියෙන කැල්සියම් සල්ෆේට් සාන්ද්‍රණය කීයද? 2.185 වැඩි කිරීම 10.5යි මවුල. ඔව්. ඕකේ ඉන්නේ 25. කෙනා 25න් බෙදලා 1000න් වැඩි කරන්න. අන්න එනවා මවුල ගන්න ඩෙසිමීටරයට. ඔව්. දැන් ඕක ppm කරන්න පුතේ මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටරයට කරන්න ඕනේ. 2.185 වැඩි කිරීම 10.5. ඔව්. බෙදීම 25 වැඩි කිරීම 10යි. ඔව්. මවුල ග්‍රෑම් කරන්නමයි පුතේ කැල්සියම් සල්ෆේට්ගේ සාපස්කින් වැඩි කරන්න කීයද? ඔතන දෙනවාමයි පුතේ කැල්සියම් 40යි සල්ෆර් 32යි ඔක්සිජන් 64යි. ඒතර 136යි 136යි ග්‍රෑම් මිලිග්‍රෑම් කරන්න 1000න් වැඩි කරන්න. ඒතර ජලීය ද්‍රාවණයක් නේ. මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටර් ඉස්සරහා නෝට් ලියුවේ පුතේ ppm කියලා. එහෙනම් මේ 136 වැඩි කරොත් 21.85 බෙදීම 25යි. මේක එනවා 118.8යි කියලා. 118.8යි ppm. එන ආසන්න උත්තරේ විදියටමයි පුතේ අපිට ගන්න පුළුවන් 119යි ppm. ආසන්න උත්තරේ විදියට ගන්න පුළුවන් 119යි ppm. දැන් ඊළඟට බලන්නකෝ ප්‍රශ්නාංක 18. X නම් හයිඩ්‍රෝකාබනය සම්පූර්ණයෙන් දහනය කළ විට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පරාණුව 44.9 අනුපාතයෙන් ලබා දුන්නේ. එහෙනම් පුතේ මෙතන අපිට 18 අන්න අපිට කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය ගන්න පුළුවන් 44යි t ග්‍රෑම්. එහෙනම් ඔතන තියෙන ජලය ස්කන්ධය කියන අන්න 9යි t ග්‍රෑම්. එහෙනම් ඔතන තියෙන කාබන් ඩයොක්සයිඩ් මවුල කීයද? 44යි t බෙදන්න කාබන් ඩයොක්සයිඩ් ගේ සාපස් 44යි. දැන් ඔතන තියෙන ජලය මවුල කීයද? 9යි t බෙදන්න ජලයේ සාපස් 18යි. එහෙනම් මෙයා එනවා t. මෙයා එනවා පුතේ 0.5යි t. එතකොට දැන් කාබන් ඩයොක්සයිඩ් මවුල ටිකද අපි දන්නවා දහනය කරපුවම සංයෝගයේ තියෙන කාබන් ටිකනේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ. එනෝකේ තියෙන කාබන් මවුල කීයද? අන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමානයි. එනෝකේ තියෙන හයිඩ්‍රජන් මවුල කීයද? හයිඩ්‍රජන් මවුල සංඛ්‍යාව වෙන්නේ පුතේ ජලය වගේ දෙගුණයක්. ජලයේ එකක් තුළ හයිඩ්‍රජන් දෙකක් තියෙනවනේ. එහෙනම් t. එහෙනම් පුතේ මේකේ කාබන් මවුල බෙදීම හයිඩ්‍රජන් මවුල කියන අනුපාතය. කාබන් මවුල බෙදීම හයිඩ්‍රජන් මවුල කියන අනුපාතය t යට t ඒ කියන්නේ 1:1යි. එහෙනම් පුතේ මෙතන කාබන්ට හයිඩ්‍රජන් ඉන්නේ 1:1 අනුපාතයෙන්. ඒතකොට බලන්නකෝ. දැන් පළවෙනි උත්තරේ පුතේ කාබන් 4ට හයිඩ්‍රජන් 2යි. ඊළඟ එකේ කාබන් 7ට හයිඩ්‍රජන් 8යි. එහෙනම් උත්තරේ 3 බලන්න කාබන් 8ට හයිඩ්‍රජන් 8යි. ඒ කාබන්ට හයිඩ්‍රජන් 1:1 අනුපාතයෙන් ඉන්නේ උත්තරේ 3 විතරනේ. ඔව්. එහෙනම් උත්තරේ 3 විතරයි පුතේ අපිට ගන්න වෙන්නේ. ඒ කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය කීයද? 1:1යි. වෙන කිසිදු පිළිතුරක පුතේ කාබන්ට හයිඩ්‍රජන් අනුපාතය 1:1 නැහැ. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ 3. මාන 19 පාස්දාන් ප්‍රකාශ වලින් අසත්‍ය මොකද්ද? ප්‍රෝටෝනයක ආරෝපණයේ අවගාඩ්‍රෝ නියතයෙන් ගුණ කිරීමෙන් ෆැරඩේ නියතය ලැබෙන ඕනේ. අයි අපි දන්න දෙයක් පුතේ
E සමානයි F බෙදීම L. එහෙනම් මේකේ F කියන්නේ E වතාවක් L නේ. ඔව්. එතන මේ E කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය, ඔක ප්‍රෝටෝනයේ ආරෝපණය කියන්න පුළුවන්. ප්‍රෝටෝනයේ ආරෝපණය ෆැරඩේ නියතයෙන් ගුණ කිරීමෙන් ඇවගාඩ් නියතයෙන් ගුණ කිරීමෙන් ෆැරඩේ නියතය එනවා. ඔව් ඒක හරියි. මූලද්‍රව්‍ය පරමාණුවක අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවත් එකතුව එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමානයි නෑනේ. ඒ ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව සමාන වෙන්නේ පුතේ ස්කන්ධ ක්‍රමාංකයට. ස්කන්ධ ක්‍රමාංකයයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන දෙකක් නේ. ස්කන්ධ ක්‍රමාංකයේ පුතේ යාගේ කවදාවත් භාග දශම වෙන්නේ නැහැ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ භාග දශම වෙන්න පුළුවන්. මොකද ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවමයි පුතේ ඉන්නේ ස්කන්ධ ක්‍රමාංකය. දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ 12 කාබන් පරමාණු ස්කන්ධයෙන් 12න් එක වගේ කී ගුණයක්ද කියන එකනේ. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් පුතේ. එහෙනම් ප්‍රකාශය වැරදි. දැන් ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාව එකතුව ස්කන්ධ ක්‍රමාංකයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නෙවෙයි. ඕනෑම අයනයක මෞලික ආරෝපණයේ ෆැරඩේ නියතයේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් ඕනේ. දැන් පුතේ අයනයක් කියන්නේ එක්ක ඉලෙක්ට්‍රෝනයක නැත්නම් ධන අයනයක් නම් ප්‍රෝටෝනයක සම්පූර්ණ ගුණාකාරයක්. ඍණායනයක් නම් ඉලෙක්ට්‍රෝනයක සම්පූර්ණ ගුණාකාරයක්. ඒතර ඉලෙක්ට්‍රෝන මවුලයකුත් ෆැරඩ් එකයි ප්‍රෝටෝන මවුලයකුත් ෆැරඩ් එකයි. ඒතර ඕන අයනයක් කියන්නේ පුතේ ෆැරඩ් එක්ක පූර්ණ ගුණාකාරයක්. දැන් මම මෙයා පුතේ ෆැරඩ් 1යි. මෙයා ෆැරඩ් 2යි නේද? ඔව්. දැන් මෙයා ෆැරඩ් 3යි. ඔව්. ඒතර මෞලික ආරෝපණයේ ෆැරඩේ පූර්ණ ගුණාකාරය. ඒක හරියි. විද්‍යුත් චුම්බක වර්ණාවලියට අයත් ඕනෑම විකිරණයක ෆෝටෝනයක ශක්තිය එම විකිරණයේ සංඛ්‍යාතයෙන් බෙදීමෙන් සෑමටම නියතයක් ලැබෙන්නේ. ඔව්. අපි දන්නවා E සමානයි HF නේ. එහෙනම් මේ E කියන එක නා ෆ්ලාන්ක් එයාගේ සංඛ්‍යාතයෙන් බෙදුවොත් එන්නේ ෆ්ලාන්ක් නියතය. ඒතර එයාගේ ෆෝටෝනයක ශක්තිය සංඛ්‍යාතයෙන් බෙදුවම එන්නේ ෆ්ලාන්ක් නියතය. ෆ්ලාන්ක් නියතයේ පුතේ සමස්ත විශ්වයටම අදාළ නියතයක් නේ. එහෙනම් ඒක සාරවත්ලයි. එහෙනම් එයාගේ ආරෝපණය පුතේ ඒ සංඛ්‍යාතය එයාගේ ශක්තිය එයාගේ ශක්තිය සංඛ්‍යාතයෙන් බෙදපුවම පුතේ විශ්වයට දාලා නියතයක් ලැබෙනවා. ඒක හරියි. බොහෝ පරමාණු වල ඉලෙක්ට්‍රොනික ශක්ති මට්ටම් අතර පවතින ශක්ති පරතරය බොහෝ විට දෘශ්‍යාලෝකයේ හා පාරජම්බුල කිරණ වල ෆෝටෝන වල ශක්ති රන්රූප ශක්ති පරාසයක පිටයි. ඔව් පුතේ ඒක රයිට් සරල කාරණයක්. මොකද අපිට ඒක උසස් පරීක්ෂණ දේශන නැහැ. නැවත අපිට ඒක අනුමාන කරන්න පුළුවන්. මොකද හේතුව දෙවෙනි එක වැරදීනේ. ඔව්. يعني ගොඩාක් මූලද්‍රව්‍ය පුතේ ඔය පාරජම්බුල සහ දෘශ්‍ය කලාපයේ තමයි කිරණ පිට කරන්නේ. අදෝරක්ත කලාපයේ කිරණ පිට කරනවා අඩුයි නේද? ඔව්. හරි එහෙනම් පුතේ 19 වෙනි ප්‍රශ්නෙට උත්තරය 2 නේ. ඔව්. අසත්‍ය වෙන්නේ 19ට උත්තරේ 2. ඒතර 19 වෙනි ප්‍රශ්නට අපිට ගන්න උත්තරය කීයද? 2. හරි. හරි. බලන්න පුතේ ප්‍රශ්නාංක 20. ත්‍රිසංයුජ මූලද්‍රව්‍යයක් සම්පූර්ණයෙන් එහි සල්ෆේට් ඒ බවට පත් කරලා ජලයේ දිය කරලා බේරියම් ක්ලෝරයිඩ් එකතු කළා. ඒතර ආරම්භක ලෝහයෙන් 0.6ක්. දැන් මන්නෝ දැන් අපි ගමු ආරම්භක ලෝහයේ A කියලා. ඔව්. එයා යාගේ සල්ෆේට් ඒ බවට පත් කරනවා කියන්නේ පුතේ A2SO4 ත්‍රිවයිස් නේ. එයි. මෙයා ත්‍රිසංයුජයිනේ. ඒතර ත්‍රිසංයුජයි කියලා කියන්නේ ඒකේ සංයුතාවය 3යි. සල්ෆේට් කියන්නේ SO4 2- සංයුතා හෝමාණු ක්‍රමයෙන් A2SO4 ත්‍රිවයිස් නේද? ඔව්. එතකොට හරි. අන්න මේන A2SO4 ත්‍රිවයිස්ට අන්න බේරියම් ක්ලෝරයිඩ් දාපු ගමන් අන්න බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. මෙතනින් එන A ධන 3 Cl- එක හැදෙන්නේ ACl3. එහෙනම් තුලිතකාන මෙතන බේරියම් 3ක් ඉඳලා මෙතෙන් දාන්න 3ක් සල්ෆේට් 3ක් ඉඳලා මෙතෙන් දාන්න 3ක් A දෙකක් ඉඳලා මෙතෙන් දාන්න 2ක් ප්‍රතික්‍රියාව තුලිතයි. එහෙනම් මෙතන පුතේ ආරම්භක A මවුල කීයද? එයාගේ 0.6 බෙදන්න එයාගේ සාපස් කැපිටල් M ගේ. එහෙනම් A මවුල ඔච්චරයි නම් පුතේ A2SO4 ත්‍රිවයිස් ඒ වගේ භාගයක්. A ටිකනේ A2SO4 ත්‍රිවයිස් කරන් එන A2SO4 ත්‍රිවයිස් කියන්නේ ඒකෙන් භාගයක්. කීයද? 0.38. හරි. දැන් නම් මෙතනින් අපිට මේ ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමීතියෙන් කියව හැකි බේරියම් සල්ෆේට් මවුල බෙදීම A2SO4 ත්‍රිවයිස් මවුල අතර අනුපාතය 3:1යි නේද? ඔව්. එහෙනම් බේරියම් සල්ෆේට් පුතේ
දශම 6.9 බෙදන්න බේරියම් සල්ෆේට් කීයද? බේරියම් 137යි. බේරියම් 137යි. බේරියම් 137යි. සල්ෆර් 32යි ඔක්සිජන් 64යි 233යි. දැන් A2SO4 ත්‍රිවයිස්කයන් 0.38ම. ඕක සමානයි 3.8යි. එන M යනවා උඩට. ඒතර මෙයා ඇත්තට මෙතනින් සුළු කරත් එන්නේ 0.03යි. එහෙනම් 0.03 M බෙදීම 0.03 සමානයි 3.8යි. එහෙනම් මෙතනින් M ගාගේ එන්නේ සුළු කරපුවාම කීයද? 30යි නේ. ඔව්. M ගාගේ එනවා පුතේ 30යි. එහෙනම් ලෝහයේ සාපස් කීයද පුතේ? ලෝහයේ සාපස් එන්නේ 30යි. හරි. මාන ප්‍රශ්නාංක 21. එහෙනම් 20 උත්තරේ එකනේ. ඒ ලෝහයේ සාපස් එන්නේ මෙතනින් M ගාගේ 30යි. සුළු කළගන්න. ලේසි පුතේ හරි. එහෙනම් මෙතන M ගාගේ එන්නේ 30යි නේ. ඔව්. එහෙනම් උත්තරේ 1. 20ට 1. මාන 21 පාත කවර ප්‍රකාශයේ නිවැරදිද? බෝරෝන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තියට වඩා කාබන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තිය අඩුයි. ඔව්නේ. බලන්න පුතේ මෙතන රයිට් බෝරෝන් 1 මෙතන 2 මෙතන 3 මෙතන 4. එහෙනම් බෝරෝන් ඉන්නේ මෙතන. කාබන් 1 මෙතන 2 මෙතන 3 මෙතන 4. එහෙනම් කාබන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තියට වඩා බෝරෝන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තිය වැඩි. එහෙනම් බෝරෝන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තියට වඩා කාබන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තිය අඩුයි. ඔව්. එහෙනම් උත්තරේ කී 2. කාබන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තියට වඩා නයිට්‍රජන්ගේ 4 වෙනි අයනීකරණ ශක්තිය අඩුයි නෑනේ. නයිට්‍රජන් 1 2 3 4 මේ තමයි 4 වෙනි එක. ඒතර කාබන්ට වඩා නයිට්‍රජන්ගේ 4 වැඩි. සෝඩියම්ගේ දෙවන අයනීකරණ ශක්තියට වඩා මැග්නීසියම්ගේ දෙවන අයනීකරණ ශක්තිය වැඩි නෑනේ. සෝඩියම් 1 මෙතන 2 මෙතන නම් මේ තමයි සෝඩියම්ගේ 2. මැග්නීසියම් 1 මෙතන 2 මෙතන නම් මේ තමයි මැග්නීසියම්ගේ දෙවන අයනීකරණය. එහෙනම් මැග්නීසියම්ගේ දෙවන අයනීකරණය සෝඩියම්ගේ දෙවන අයනීකරණය වැඩි. ඒක වැරදි. ඔක්සිජන්ට වඩා ක්ලෝරින්හි ඔක්සිකාරක ගුණය අඩුයි. මොකද පුතේ ඔක්සිකාරක කියන්නේ ඔක්සි හරණීමේ හැකියාව. එහෙනම් ඔක්සි හරණීමේ හැකියාව රඳා පවතින්නේ කවුරු මතද පුතේ? විද්‍යුත්නතාවය. එහෙනම් විද්‍යුත්තාවය ගත්තොත් එහෙම ඔක්සිජන්ගේ පුතේ 3.5යි ක්ලෝරින්ගේ 3යි. එහෙනම් වඩාත් ප්‍රතික්‍රියාශීලී ඔක්සිජන් පුතේ. එහෙනම් ඔක්සිජන් තා වඩාත් ප්‍රතික්‍රියාශීලී අලෝහය. හරි. එහෙනම් ඔක්සිජන් පහසුවෙන් ඔක්සිහරණය වෙනවා. ඒ වඩාත් ප්‍රතික්‍රියාශීලීනේ ක්ලෝරින්ට වඩා. එහෙනම් ක්ලෝරින්ට වඩා පහසුවෙන් පුතේ ඔක්සිජන් ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය වෙනවා කියන්නේ හොඳ ඔක්සිකාරකයක්. එහෙනම් ඔක්සිජන්ගේ ඔක්සිකාරක ගුණය වැඩි ක්ලෝරින්ට වඩා. ඔක්සිජන්ට වඩා ක්ලෝරින්නේ ඔක්සිකාරක ගුණය අඩුයි. ෆ්ලෝරින් මෙන් ලිතියම් ඒකරිනායන සාධන විට ශක්තිය මුදා නොහරේ කියන නෑ. එහෙම එකක් නෑනේ පුතේ. ක්ලෝරින් සහ ලිතියම් කියන දෙන්නගෙන් පළමු ඉලෙක්ට්‍රෝන කරණය ඍණාගයක්. පළවෙනි කාණ්ඩයේ සහ 7. දැන් පළමු ඉලෙක්ට්‍රෝන කරණය ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝනය ගද්දී ශක්තිය මුදා හැරීමක් සිද්ධ වෙනවා. එහෙනම් ෆ්ලෝරින් මෙන් ලිතියම් ගෙත් පුතේ ඒකරිනායන සාධනෙට ශක්තිය මුදා නොහරේ කියන ප්‍රකාශය වැරදි. දැන් පුතේ 21ට අපිට උත්තරය ගන්න වෙනවා කීයද? 1යි 4යි 2ම නේ. ඔව් උත්තර දෙකක් දෙනවා 21ට 1යි 4යි 2. බාන 22 H3PO4 ද්‍රාවණයක සංශුද්ධතාවයේ ස්කන්ධය අනුව 49ක් ලෝ 0.3යි H3PO4 50ක් හදන්න අවශ්‍ය ආරම්භක ද්‍රාවණයේ පරිමාව. මේ බලන්න. අපි දන්නවා ඝනත්වය 1.2යි ස්කන්ධය අනුව ප්‍රතිශතයේ 49යි. මේකෙන් V පරිමාවක් දාලා අරගෙන වතුර දාලා හදන්න ඕනේ. සාන්ද්‍රණය 0.3ක් වන H3PO4 50ක්. එහෙනම් පුතේ අපිට පුළුවන් අංක එකෙහි ගන් ඩෙසිමීටරයක් සලකන්න. එහෙනම් අපිට ඒකේ H3PO4 සාන්ද්‍රණය one shot කිව්වේ හැකි. කවද H3PO4 සාන්ද්‍රණය ගන් ඩෙසිමීටරයක් සලකුවොත් 1.2 වැඩි කිරීම 1000යි. එනවා ඒ තමයි මුළු ස්කන්ධය. ඔය මුළු ස්කන්ධයෙන් 49යි ෆොස්ෆොරික්. එහෙනම් ෆොස්ෆොරික්ගේ සාපස් 98න් බෙදන්න. එහෙනම් ගන් ඩෙසිමීටරයක මවුල නිකම්ම සාන්ද්‍රය වෙනවා. එහෙනම් මෙතනින් එනවා පුතේ 49යි. ඔව්. මේක 6යි නේ. මෙයාගේ සාන්ද්‍රයනේ 6යි. හරි. මොකද මෙතනින් එන්නේ සුළු කරපුවම 2යි. මෙතන 12යි 12 දෙකෙන් බෙදුනොත් 6යි. එහෙනම් අපිට මෙතනින් කියව හැකි එකෙහි ෆොස්ෆොරික් මවුල අන්න දෙකෙහි ෆොස්ෆොරික් මවුල වලට සමානයි.
කවුද එකෙහි පොස්පොරික් මවුල? සාන්ද්‍රණය 6යි බෙදීම 10 වතාවක් වී. දෙකේ සාන්ද්‍රණය 0.3යි බෙදීම 10 වතාවක් 50යි. එහෙනම් මෙයාට මෙයා සුළු වෙලා යනවා. එහෙනම් v ගියන්නේ කීයද? 0.3 වැඩි කිරීම 50 බෙදීම 6යි. 2.5යි. now v ගියගේ කීයද? 2.5යි. ඝන සෙන්ටිමීටර. එහෙනම් මේකේ උත්තරේ කීයද මයි පුතේ? 5. නම් 22ට උත්තරේ 5. right? පාර දැන් පුතේ 23 වෙනි ප්‍රශ්නේ. ආවර්තාවකයේ ආන්තරික නොවන අනුයාත මූලද්‍රව්‍ය හතරක් A B C D වෙනවලු. පළමු අයනීකරණ ශක්තිය A ට වඩා B ගේ වැඩිලු. දෙවන අයනීකරණ ශක්තියත් A ට වඩා B ගේ වැඩිලු. තුන්වෙනි අයනීකරණ ශක්තිය C ට වඩා D ගේ වැඩිලු. දැන් මේ බලන්න. දැන් මේ බලන්න. දැන් ඕක පුතේ අපිට මෙහෙමනේ ගන්න වෙන්නේ. දැන් හරි. A. දැන් පළමු අයනීකරණ ශක්තියක් හරි. A ට වඩා B ගේ වැඩිලු. දෙවන අයනීකරණ ශක්තියත් පුතේ A ට වඩා B ගේ වැඩිලු. මෙතන මේ ගන්න වෙන්නේ මේ AB මෙන්න මෙතන වෙන්න පුළුවන් මේ. නැත්නම් AB මෙතන වෙන්න පුළුවන්. right? පළමු අයනීකරණ ශක්තියත් B ගේ වැඩි. ඔව්. දෙවන අයනීකරණ ශක්තියත් මෙතෙන් යන දෙවන අයනීකරණ ශක්තියත් B ගේ වැඩි. හැබැයි ඊළඟට කියනවා C ට වඩා D ගේ අයනීකරණ ශක්තිය වැඩිලුනේ. දැන් එහෙනම් පුතේ අපිට මේ දෙකෙන් කවුද හලන්න පුළුවන් කියලා බලන්න. මේ දෙකෙන් කවුද හලන්න පුළුවන් කියලා. මේ දෙකෙන් අපි හලන එක්කනා ගත්තොත් එහෙම හරි. දැන් මෙතන මෙයා AB නම් මෙතන CD නම් C ට වඩා D ගේ අයනීකරණ ශක්තිය වැඩි. ඒතර මෙයා C මෙතන D නම් C ට වඩා D ගේ අයනීකරණ ශක්තිය. ඒතර මේ දෙන්නම අපිට හලන්න බෑ. මේකෙත් පුතේ C ට වඩා තුන්වෙනි අයනීකරණ ශක්තිය වැරදුනා. තුන්වෙනි අයනීකරණ ශක්තියනේ. ඔව්. දැන් තුන්වෙනි අයනීකරණ ශක්තිය ගත්තොත් එහෙම දැන් මේ බලන්න දැන් මේ පළමු අයනීකරණ ශක්තිය නෙවෙයිනේ. තුන්වෙනි අයනීකරණ ශක්තිය. අපි තුන්වෙනි අයනීකරණ ශක්තිය වෙනවද? දැන් තුන්වෙනි අයනීකරණ ශක්තියකින් C ට වඩා D වැඩි කියන්නේ. ඔව්. එහෙනම් මෙතන අපි ගත්තොත් එහෙම තුන්වෙනි අයනීකරණ ශක්තියදී A මෙතන B මෙතන C මෙතන D මෙතන. දැන් මේක අපි ගත්තොත් තුන්වෙනි අයනීකරණ ශක්තියදී මේක අපි තුන්වෙනි අයනීකරණ ශක්තියදී ගත්තොත් A B C D ඔව් එතන A මෙතන 1 2 3 4 න A මෙතන B මෙතන C මෙතන D මෙතන. ඔව්. ඒතර වන්ද මේ සෙට් එකේ වුණත් උතේ තුන්වෙනි අයනීකරණ ශක්තියදී C ට වඩා D වැඩි. මේ දෙන්නම හලන්න බෑ හරි. ඒතර ඔය සෙට් දෙකම අපිට හලන්න බෑ. වෙන කවුරුත්ම අපිට මෙතනින් ගන්න බෑ හරි. ඒතර B ගේ අවසාන වින්‍යාසය හන්නේ දැන් මේක නම් පුතේ S2යි P3 මේක නම් S2යි P6යි. මොකද තුන්වෙනි අයනීකරණ ශක්තිය C ට වඩා D ගේ වැඩි මේ සෙට් එක. මේ සෙට් එක මෙහෙම තිබ්බොත් තුන්වෙනි අයනීකරණ ශක්තියනේ මෙහෙම. මෙහෙම තිබ්බොත් AB තුන්වෙනි අයනීකරණ ශක්තියනේ මෙහෙම. ඒතකොට C ට කොහොමත් පුතේ අපිට මේ සෙට් දෙකම හලන්න බෑ හරි. එහෙනම් B පස්වෙනි කාණ්ඩය වෙන්න පුළුවන් B 6 වෙනි කාණ්ඩය වෙන්න පුළුවන්. එහෙනම් උත්තරේ කවුද? C සහ E. දැන් B ට වෙන්න පුළුවන් කවුද? C සහ E. ගණවාන ප්‍රශ්නාංක 24 මැග්නීසියම් කාබනේට් කැල්සියම් කාබනේට් නියදියකින් ග්‍රෑම් 92ක් නියත ස්කන්ධයක් ලැබෙන තුරු රත් කරනවා. එතන අපි දන්නවා අපතේ මේවා නම් දැන් අපි ගණන් හදලම් පුරුදුයි මේ සමීකරණ දෙන්න ඕනේ. නමුත් අපිට දුන්නේ නැහැ කියලා ලොකු අවුලක් නැහැ. අපිට දැන් මේවා ගණන් හදලම් පුරුදුයි. කැල්සියම් කාබනේට් තාපයෝජනයෙන් එන්නේ කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. මැග්නීසියම් කාබනේට් තාපයෝජනයෙන් එන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ්. ඒතර මේ දෙන්නගෙන් තියෙන ග්‍රෑම් 92ක් තාපයෝජනය කරපුවම සාවපීD 22.4ක් ආයකට එන කාබන් ඩයොක්සයිඩ් නේ. ඔව්. කැල්සියම් කාබනේට් වල ස්කන්ධ ප්‍රතිශතය අහන්නේ. එහෙනම් මෙයාගේ මවුල x මෙයාගේ මවුල y නම් මෙයා x මෙයා y. එහෙනම් පුතේ මෙතන අපිට CO2 මවුල හැවෙකි. ඔය 22.4 බෙදන්න 22.4ෙන්ම එතනින් එනවා 1යි. එහෙනම් අපිට මෙතනින් කිව්ව හැකි x ධන y කියගේ 1යි. එතන මේ කට්ටියගේ ස්කන්ධ සැලකුවොත් එම කැල්සියම් කාබනේට් CIX
මැග්නීසියම් කාබනේට් 84යි වයි. ඕක සමානයි 92යි. එහෙනම් මේකේ x එනවා 84 ඍණ 100 උඩට එනවා 92 ඍණ 84. එහෙනම් උඩින් එනවා 8යි යටින් එනවා 16යි. එහෙනම් 0.5යි. එර x ගියාගේ ඉන්නේ 0.5යි. හරි. එතකොට x ගියාගේ 0.5යි. එතකොට මේකේ කැල්සියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය. කැල්සියම් කාබනේට් ස්කන්ධයේ 0.5 වැඩි කිරීම 100යි. මුළු ස්කන්ධයේ 92යි. ඕක වැඩි කිරීම 100%යි. එනවා ආසන වශයෙන් 4 වෙනි උත්තරය එනවා. එහෙනම් 24ට උත්තරය කීයද? 4. 100 කීයද? 54.35. 24ට නම් උත්තරේ 4. බාන 25 හරි. ගානුතේ 25 පහත මිශ්‍රණ හතර සලකන්න මේ කට්ටියගේ අන්තර්මුඛ ආකර්ෂණ ප්‍රබලතාවය වැඩි වෙන පිළිවෙල අපෙන් අහන්නේ. දැන් දැන් මෙතන කාබන් ඩයිසල්ෆයිඩ් තුල ද්‍රාවිත සල්ෆර් මිශ්‍රණයක්. දැන් මෙතන ඒ කාබන් ඩයිසල්ෆයිඩ් උයි සල්ෆයිඩ් මිශ්‍රණයක් නේ. ඔව්. ඊළඟ එක්කනා පුතේ ඒ රයිට් B කියන්නේ Ki තුල I2 එක්ක පුතේ ඒ වතුර. C කියන්නේ CH3OH තුල I2. D කියන්නේ මැග්නීසියම් සල්ෆේට් තුල වතුර. දැන් පුතේ අපි මේක නම් කලාප සමතුලිතතාවය පොඩි කතා කරන දෙයක්. නමුත් මේක සාමාන්‍ය දැනීමක් විදිහට තියාගත්ත ප්‍රශ්නයක් නෑ. දැන් සාමාන්‍ය මේ ජලයට මේ අයනික සංයෝගය එන්න ජලයේ පුතේ තාපාංකය වැඩි වෙනවා. හරි. ඒක අපි කලාප සමතුලිතතාවය කතා කරන්නේ. හරි. ඒවට ඉතින් කමක් නැහැ. ඉතින් අපි ඒක දන්නේ නැතුවත් පුතේ මේ ඔක්කොම ජලීය ද්‍රාවණ. ඔව්. දැන් මෙතන මෙතනෝල් සහ I2 කියන්නේ පුතේ දැන් මේ දෙන්නගේ අතරාගයක් නේ. මේක මේ දෙන්නගේ අතරාගයක්. එතකොට මේකෙන් අඩුම වෙන්නේ පුතේ මෙයානේ කැපිටල් A. ඇයි හේතුව? දැන් මේ කට්ටියගේ හයිඩ්‍රජන් බන්ධන තියෙනවා අණුකවාරය වැඩි. මේ කට්ටියගේ පුතේ නිද්‍රව්‍යයනේ කාබන් ඩයිසල්ෆයිඩ්. ඔව්. ඊට පස්සේ C. මොකද ජලයේ පුතේ ඊට වඩා වැඩිනේ. එහෙනම් AC ඊට වඩා පුතේ C වැඩි. ඊට වඩා C වැඩි. එතකොට මොකද දැන් ජලයේ පුතේ මේ ජලීය ද්‍රාවණ ජලයේ ද්‍රවාංක තාපාංක අනිත් වට වඩා වැඩිනේ. ඔව් එහෙනම් ඔක අඩුම වෙන්නේ A. මොකද කාබන් ඩයිසල්ෆයිඩ් සල්ෆර් මිශ්‍රණයක් කියන පුතේ දෙන්නේ. දැන් අපි තුමු කාබන් ඩයිසල්ෆයිඩ් සල්ෆර් මිශ්‍රණයක් මෙයාගේ තාපාංකය 5යි මෙයා 6 නම් 5යි 6යි අතරාගයක් නේ. මෙයා ඊට වඩා මේ දෙන්න වැඩි. ඒතර මේ දෙන්නගේ අතරාගයක්. ඊට වඩා ජලයේ කොහොමද වෙන්නේ පුතේ? ජලයේ ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන දෙනවා. මේ සරල මධ්‍යසාර වල හයිඩ්‍රජන් බන්ධන වල ජලයේ හයිඩ්‍රජන් බන්ධනය ගොඩක් ප්‍රබලයි. ඒතර මේ දෙන්නට වඩා පුතේ ජලය වැඩි. හරි. දැන් මේ දෙන්නගේ පුතේ නම් ඇත්තරම මේ දෙන්න විචලනයක් අපිට තාම උසස් පෙළ 2022කට බෑ. ඔක් කලාප සමතුලිතතාව ගැසුලෙන් තව ඔය දෙන්න ගන්න වෙන්නේ. නමුත් AC විශාලයි කියලා උත්තරයක් නෑ නේ වෙන. ඒ අඩුම ඊට පස්සේ C කියලා උත්තරයක් නෑ. අන්න ඒකෙන් තමයි උත්තරේ එක ගන්න හැරි. අන්න ඒකෙන් තමයි උත්තරේ එක ගන්න. රයිට්. එතකොට ඕකේ එහෙනම් BD තමයි ඊළඟට B තමයි ඊට පස්සේ වැඩිම වෙන්නේ D. මොකද මේ දෙන්න ගැනීම පුතේ අපිට තාම බෑ මේක රවුල් නියමෙන් තමයි BD ගන්නෙ. එහෙනම් හොඳම උත්තරේ පුතේ කීයද? 1. මොකද Aට වඩා C වැඩි කියලා වෙන උත්තරයක් අපිට නෑ. ඒතකොට ඊට සමහර ප්‍රශ්න තියෙනවා පුතේ ඒ වගේ අර අපිට කරන්න දෙයක් නැත්නම් ගැලපෙන්නේ නැති උත්තර හලලා අදාළ උත්තරේ ගන්න වෙනවා සියලු සිද්ධාන්ත අපි නොදන්න හින්දා. හරි. බාන 26 කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සංශෝධන සාම්පලයක ග්‍රෑම් 5ක් ජලයේ දිය කරලා ඝන සෙන්ටර් 100ක් හදනවලු. එහෙනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 5ක් ජලයේ දිය කරලා අපි 100ක් හදනවා. ඔව්. අන්න මේකෙන් 25ක් එළියට අරගෙන 98ක් ස්කන්ධ ප්‍රතිශතයේ තියෙන ඝනත්වය 1.5යි සල්ෆියුරික් අරගෙන මේක 10 ගුණයකින් තනුක් කරපු ද්‍රාවණය. ඒකෙන් වැය වෙනවලු 8.3. අන්න මෙයාගේ සංශුද්ධතාවය අපෙන් අහනවා. එහෙනම් අපි ඒ ආරම්භක සල්ෆියුරික් ගන් ඩෙසිමීටර් එකකට ආරම්භක සල්ෆියුරික්
ගන් ඩෙසිමීටර් එකකට යන හරි ඒතර ආරම්භක සල්ෆියුරික් අපි ගන් ඩෙසිමීටර් එකකට ගියොත් ආරම්භක සල්ෆියුරික් අපි ගන් ඩෙසිමීටර් එකකට ගියොත් පුතේ එතන අපිට පුළුවන් එයාගේ සාන්ද්‍රණය හොයන්න කීය දෙන්නේ අන්න එයාගේ සල්ෆියුරික් සාන්ද්‍රණය හෙව්ව හැකි කීය දෙන්නේ 1500 යිනේ මුළු ස්කන්ධය ඇයි ඝනත්වය 1.5 පරිමාව 10න් වැඩි කන් එන 1500 තමයි මුළු ස්කන්ධය ඒකෙන් 98යි සල්ෆියුරික් එනවා තමයි පුතේ සල්ෆියුරික් ස්කන්ධය ඔව් ඕක සල්ෆියුරික් ගේ සාපස් 98න් බෙදුවොත් වෙනවා මවුල ගන් ඩෙසිමීටර් එක මවුල නිකම්ම සාන්ද්‍ර වෙනවා එහෙනම් මේ කීයද 15යි මවුල ගන් ඩෙසිමීටර් එතකොට ඒක ආයි 10 ගුණයකින් තනුක් කරනවනේ එහෙනම් ඒ අනුමාපනයේට ගන්නා සල්ෆියුරික් සාන්ද්‍රණය කීයද අන්න මෙයා 10 ගුණයකින් තනු කරොත් උදේ 15 10 ගුණයකින් තනු කරොත් 1.5ක් වෙනවා. එනවා ඒ තමයි අනුමාපන ගන්නා සල්ෆියුරික් වල සාන්ද්‍රණය. ඒ සල්ෆියුරික් ගෙන් තමයි පුතේ අපි මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය අනුමාපනය කරන්නේ. එහෙනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය අනුමාපනය කරන්නේ ඒ සල්ෆියුරික්. ලේසි මේවා පුතේ හරි. එහෙනම් කවුද වැය වෙච්ච කැල්සියම් සල්ෆියුරික් මවුල වැය වෙච්ච සල්ෆියුරික් මවුල කියන්නේ සාන්ද්‍රණය 1.5 බෙදීම 10 වතාවක් 8.33යි එහෙනම් වැය වෙච්ච සල්ෆියුරික් මවුල ඔච්චරයි නම් අය පුතේ ඒ අතන ඝනසෙන්ට්‍ර 25ක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනසෙන්ට්‍ර 25ක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක සල්ෆියුරික් ප්‍රමාණයට සමානයි. හරි. එහෙනම් පුතේ මුළු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන වගේ 4 ගුණයක් නේ. එහෙනම් මුළු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ වගේ 4 ගුණයක්. හරි එහෙනම් මුළු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ ප්‍රතිශතය එහෙනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කියන්නේ මෙතනින් නම් එන්නේ 6 බෙදීම 1000 වැඩි කිරීම 8.33 වැඩි කරන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කීයද 40යි 32යි 2යි කියන්නේ 74යි නේ ඔව් බෙදන්න පුතේ මුළු ස්කන්ධය 5න් වැඩි කරන 100%. ඇයි? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධයන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ සාපස්කින් වැඩි කරන්න ඕනේ නේද? ඔව්. එහෙනම් කීයද මේක සුළු කරොත් එහෙම? දැන් මේක සුළු කරොත් එනවා 6 වැඩි කිරීම 8.33 වැඩි කිරීම 74 බෙදීම right කීයද 73.970යි කියලා පුතේනේ ආසන වශයෙන් තමයි මේකේ 76 ගන්න නැත්නම් ඒක 74යි කියලා. ඒත් 74යි කියලා උත්තරයක් නැහැ. 74යි කියලා උත්තරයක් නැහැ. එහෙනම් තමයි අපි පස්වෙනි උත්තරේ ගන්න වෙන්නේ. දැන් 74යි කියලා උත්තරයක් තිබ්බොත් අපිට පස්වෙනි උත්තරේ ගන්න ඕනේ නැහැ. එහෙනම් උත්තරේ කීයද? 74. නේද? ඔව්. තමන්න ප්‍රශ්නාංක 27. එන මේක උත්තරේ 5යි. 26ට පුතේ 5. පාන 27. පාසනාන් ප්‍රකාශ වලින් සත්‍ය හරිය කහන්නේ. සහසංවිධ බන්ධන සෑදිය හැකි ඕනෑම් පරමාණු දෙකක් අතර දායක බන්ධනයක්ද සෑදිය හැකි කියන බෑනේ. සහසංවිධ බන්ධන හැදෙන්න පුළුවන් ඕන කෙනෙක් එක්ක පුතේ දායක බන්ධනයක් හැදෙන්න බැහැනේ. ඔය දායක බන්ධනයක් හැදෙන්න හිස් කාක්ෂිකයක එකසර විකලපු තියෙනවා. සහසංවිධ බන්ධන හැදෙන්න පුතේ වියුක්ම ඉලෙක්ට්‍රෝන වලුත් පුළුවන්. ඒ සරල සහසංවිධ බන්ධන හදන්න පුළුවන් තැන්වල දායක බන්ධන කියලා කියන්න බෑ. එක වැරදි. පරමාණුවකට සෑදිය හැකි උපරිම සහසංඛ්‍ය බන්ධන ගන්න 3 කිසිද පුතේ. දැන් CH4 ගේ කාබන් හදන්නේ 4ක්.
PCl5 ගේ phosphorus හදන්නේ 5ක්. ඒ කියන්නේ පරමාණු දෙකක් අතර උපරිම බන්ධන 3ක් වුණාට පරමාණුවකට හදන්න පුළුවන් උපරිම බන්ධන සංඛ්‍යාව 3යි කියන එක වැරදි. පරමාණු දෙකක් අතර 3යි. මොකද උපරිම සිග්මා 1යි ෆයි 2යි හදන්න පුළුවන්. එහෙනම් පරමාණු දෙකක් අතර හදන්න පුළුවන් උපරිම බන්ධන ගන්න 3යිමයි පුතේ. නමුත් එක පරමාණුවකට හදන්න පුළුවන් උපරිම බන්ධන ගන්න 3යි කියලා කියන්න බෑ. පරමාණු දෙකක් අතර ෆයි බන්ධනයකට වඩා සිග්මා බන්ධනයේ වැඩිපුර ද්‍රවණයේ වී පවතින. එහෙම අපිට කියන්න බෑ. දැන් සාමාන්‍ය අපි ද්‍රවණයේ විදුන්තා වෙනසෙන් කතා කරන්නේ. ඒතොර ෆයි බන්ධනයක් තමයි ද්‍රවණයක අන්ලීසි. ලම්බක තලයෙන් තියෙන ටක් ගාලා තල්ලු කරන් ලේසි. දැන් සිග්මා බන්ධනයකට ද්‍රවණයක අන්ලීසි ෆයි බන්ධනයක්. ඒතොර එකම පරමාණු දෙකක් අතර සිග්මා බන්ධනයකට පහසුවෙන් ෆයි බන්ධනයක් අපි කරන ද්‍රවණයක අන්ලීසි. මොකද ලම්බක තලයේ තියෙන ඉඳන්. ඒතොර සිග්මා බන්ධනයක් පහසුවෙන් ද්‍රවණය වෙනවා තියෙනවා කියන්න බෑ. ඒක වැරදි. ලෝහක බන්ධනයක ගුණ අයනික බන්ධනයක ගුණට බොහෝ දුරට සමාන නැහැ. ඉතින් ලෝහක බන්ධන කියන්නේ වෙනම දෙයක් නේ. අපි දන්නා රූඩ් ලෝරන්ට්ස් ආකෘතිය නේ සචලිත ඉලෙක්ට්‍රෝන. අයනික බන්ධන කියන්නේ පුතේ අයනික දැලිසක් ධන ආයන ඍණ ආයන නේ. ඒකේ සචලිත ඉලෙක්ට්‍රෝන එහෙම මුකුත් නැහැ. එහෙනම් දෙන්න එකේ බොහෝ දුරට සමානයි කියන්න බෑ. ඇතැම් ලෝහක බන්ධන වලට වඩා සහසංයෝජ බන්ධන ප්‍රබල නොවෙන්න පුළුවන්. මොකද ඇතැම් ලෝහක බන්ධන වලට ප්‍රබලතාවයට වඩා දුර අඩු සහසංයෝජ බන්ධනයක් සෑහෙන ප්‍රබල වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා ලෝහක දැලිසික් මෝපු ද්‍රවාංක තාපාංක තියෙනවා සහසංයෝජ දැලිස් වල. එතන ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට හොඳම උත්තරේ විදිහට ගන්න පුළුවන් පුතේ උත්තරේ කීයද? 5. හොඳම උත්තරේ විදිහට ගන්න පුළුවන් කීයද? 5. නමාන ප්‍රශ්නාංක රයිට් ඒ 28 කියවන්න. right. බලන්න 98ක් සල්ෆියුරික් අඩංගු ඝනත්වය 1.5ක් වන ද්‍රාවණයක්. දැන් පුතේ ගොඩාක් හොඳයි. දැන් කැපිටල් A ද්‍රාවණය ගත්තොත් 98යි සාන්ද්‍රණයේ තියෙන ස්කන්ධය අනුව ද්‍රාවණයේ ඝන ඩෙසිමීටර එකක්. ඔව්. දැන් කැපිටල් B ද්‍රාවණය කියන්නේ ස්කන්ධ අණු ප්‍රතිශතයේ 120ක් වෙච්ච ඇසිටික් ද්‍රාවණයක ඝන ඩෙසිමීටර එකක්. කැපිටල් C ද්‍රාවණයක් කියන්නේ පුතේ සංශුද්ධ නොවන NaOH ග්‍රෑම් 3ක් ජලයේ දිය කරලා හදපු ඝන ඩෙසිමීටර එකක්. කැපිටල් D ද්‍රාවණය කියන්නේ A ගෙන් ඝන සෙන්ටර් 10ක් අරගෙන වතුරේ දිය කරලා හදපු ඝන ඩෙසිමීටර එකක්. එහෙනම් වඩාත් හොඳයි පුතේ මේකේ A B D ගේ සාන්ද්‍රණ හොයාගත්තොත් එහෙනම් කැපිටල් A ගේ සල්ෆියුරික් සාන්ද්‍රණය අපිට හෙව්වේ හැකිනේ A ගේ ඝන ඩෙසිමීටරයක් සැලකුවොත් ඝනත්වය 1.5 වැඩි කිරීම 1000 කියන්නේ මුළු ස්කන්ධය. ඕකෙන් 98ක් සල්ෆියුරික්. නැවතා සල්ෆියුරික් ස්කන්ධය සල්ෆියුරික් ගේ සාපස් 98න් බෙදලා. එහෙනම් ඔයට මවුල ඝන ඩෙසිමීටරයක මවුල නිකම්ම සාන්ද්‍රණ නම් මේකේ 15යි මවුල ඝන ඩෙසිමීටර. ඊළඟට කැපිටල් B ගේ ඇසිටික් සාන්ද්‍රය අපිට හෙව්වේ හැකියි. කැපිටල් B ගේ ඇසිටික් සාන්ද්‍රණය එහෙනම් එයාගේ 1.2 වැඩි කිරීම 1000යි. එහෙනම් මේ තා මුළු ස්කන්ධය. ඕකෙන් 120යි ඇසිටික්. එහෙනම් මේක ඇසිටික් ගේ සාපස් කීයද 15යි 16යි 32යි 48. ඇසිටික් ගේ සාපස් 48න් බෙදන්න. අර 15යි 32යි sorry ඇසිටික් ගේ සාපස් 60යි. මෙතනින් 15යි 16යි 28යි 32යි 60යි sorry. එතන මේක එනවා 4යි මවුල ඝන ඩෙසිමීටර. එනවා ඇසිටික් සාන්ද්‍රය සුළු කරන්න කීය දෙන්නේ 4යි. ඊළඟට පුතේ සංශුද්ධ වෙනවා NaOH. ඒතර D ද්‍රාවණයේ සාන්ද්‍රය නිකම්ම කිව්වේ හැකිනේ. දැන් A ද්‍රාවණයේ පුතේ 100 ගුණයකින් තනුක් කරා කියන්නේ 0.15යි. ඇයි? දැන් 100 ගුණයකින් තනුක් කරනවා කියන්නේ පුතේ ඒ පරිමාව 100 ගුණයකින් වැඩි කරනවා කියන එකනේ. ඒතර පරිමාව 100 ගුණයකින් වැඩි කරොත් එහෙම
කිසි ප්‍රශ්නයක් නැහැ සාන්ද්‍රණය 100 ගුණයකින් අඩු වෙනවා හරි. ඒතර පරිමාව 100 ගුණයකින් වැඩි කරනවා කියන එක රයිට් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ පුතේ. ඒ සාන්ද්‍රණය 100 ගුණයකින් අඩු වෙනවා. ඒතර ඒවා හැම ප්‍රැක්ටිස් කරන්න. ඒකෙන් නැත්නම් අපිට ඕන නම් හේවැකි D ගේ ඝන සෙන්ටර් 10ක මවුල ටික හොයලා ඒක නිකම්ම සාන්ද්‍ර හේවැකි. මොකද හේතුව දැන් D ගේ සාන්ද්‍රණය ඕන නම් මෙහෙමත් හේවැකි. දැන් මෙතන A ගෙන් ඝන සෙන්ටර් 10ක් නේ ගන්න. A ගේ සාන්ද්‍රණය 15යි. 15 බෙදීම 10 වතාවක් 10යි. එහෙනම් මේ තමා A ගේ ඝන සෙන්ටර් 10ක තියෙන මවුල. ඕක දැන් නිකම්ම සාන්ද්‍ර වෙනවනේ. ඒ ඕක දැන් තියෙන ඝන ඩෙසිමීටර එක්කනේ. ඔව්. එහෙම නැත්තම් පුතේ අපිට සරලව මෙහෙමත් කියන්න පුළුවන් හරි. මෙයා 100 ගුණයකින් තනුක් කරනවා. ඒ කියන්නේ පරිමාව 100 ගුණයකින් වැඩි කරොත් සාන්ද්‍රණය 100 ගුණයකින් අඩු වෙනවා. ඒ වගේ ලොජිකලි කියන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙතන D ගේ ඝන සෙන්ටර් 10ක මවුල ප්‍රමාණය මේ. ඒතර මේ මවුල ප්‍රමාණය දැන් සාන්ද්‍ර වෙනවා. ඇයි ඒ? ඒ දැන් ওই D ගේ ඝන සෙන්ටර් 10 ඉන්නේ දැන් ඝන ඩෙසිමීටර එක්කනේ. එනවා ඔය ටික නිකම්ම සාන්ද්‍ර වෙනවා. එනවා ඒ තාපතේ ABCD ද්‍රාවණවල සාන්ද්‍රනේ. ඔව්. දැන් අපි 28 වෙනි ප්‍රශ්නට යමු. 28 වෙනි ප්‍රශ්නේ C ද්‍රාවණයෙන් ඝන සෙන්ටර් 50ක් D ත් එක්ක අනුමාපනය කරනවා. එතකොට අන C ගේ ඉන්නේ NaOH නේ. C ගේ ඉන්නේ NaOH, D ගේ ඉන්නේ සල්ෆියුරික් එක. උල්ට කරන්න මෙතෙන්ද දාන්න දෙකක්. අන මෙතන එන්නේ Na2SO4 ධන ජලය. එතකොට මෙතන C ද්‍රාවණයෙන් පුතේ ඝන සෙන්ටර් 50ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න. මෙතන 0.15 සල්ෆියුරික් කීයක් වැයුණාද? 8.33ක් වැයුණා. එහෙනම් මෙතන අපිට NaOH සාන්ද්‍රණය C කියලා ගත්තොත් NaOH මවුල බෙදීම සල්ෆියුරික් මවුල අතර අනුපාතය 2:1යි. NaOH මවුල කියන්නේ C බෙදීම 10 වතාවක් 50යි. මෙයා 0.15 බෙදීම 10 වතාවක් 8.33යි. ඕක සමානයි 2:1යි. මේ C ගියගේ එනවා 0.05යි. නේද? ඔව්. බානපතේ ඔකේ 18000 සුළු වෙලා යනවා. එන ඔකේ 0.15 8.33න් වැඩි කරලා 2න් වැඩි කරලා 50න් බෙදන්න 0.05යි. හරි. එහෙනම් මෙතන NaOH සාන්ද්‍රණය කීයද? 0.05යි. හරි. එන ඔතන පුතේ තියෙන මුළු NaOH මවුල. එයාගේ සාන්ද්‍රණයට සමානයි ඝන ඩෙසිමීටර එකක් නේ තියෙන්නේ. ඔව්. එන ඔය තමා මෙන්න මේ ග්‍රෑම් 3 තියෙන NaOH ටිකත් නේ. අය ඔය ග්‍රෑම් 3 දිය කළානේ මේ ඝන ඩෙසිමීටර එක හදන්න. එන ඔතන තියෙන NaOH ස්කන්ධ ප්‍රතිශතය කීයද? NaOH 0.05 වැඩි කරන්න NaOH ගේ සාපස් 40. බෙදන්න මුළු ස්කන්ධය 3න් ඕක වැඩි කරන්න 100%. කීයද? 66.6යි. එහෙනම් පුතේ 28 වෙනිට උත්තරය කීයද? 4. හරි. රයිට් උත්තරය කීයද? 4. දැන් 29 පුතේ අපිට උත්තරයක් එන්නේ නැහැ. හරි. B හා D ගේ සමපරිමාරගෙන C ද්‍රාවණය සමග අනුමාපනය එකතුක උත්තරයක් එන්නේ නැහැ පුතේ. ගොඩාක් ලොකු ඝන ඩෙසිමීටර උත්තරයක් එන්නේ. එද පුතේ 29 වෙනි එකේ පාහරයක උත්තරය ඕල්. 29 උත්තරය ඕල්. හරි. රෝල් දෙකක් තිබ්බ නේද මේකේ? ඔව්. තිය බලන්න. B හා C වල ඝන සෙන්ටර් 25 බැගින් මිශ්‍ර කරනවා. ඒතර B හා C ගේ ඝන සෙන්ටිමීටර් 25 බැගින් මිශ්‍ර කරපුවාම ඔව්. හරි. එහෙනම් මේකේ මේ ප්‍රශ්නාංක 30 මේ ඇසිටික් NaOH එක්ක ප්‍රතික්‍රියා කරනවා. CH3COO Na ධන ජලය. එහෙනම් මෙයාගේ NaOH සාන්ද්‍රය 0.05යි 30කුත් එක්ක 25ක් එක්ක right B කියන්නේ 4යි
ඇසිටික් ඝනසෙන්ට්‍ර 25ක් මිශ්‍ර කරන්න. හරි. එහෙනම් පුතේ මේකේ තියෙන ඇසිටික් මවුල කීයද? 4 බෙදීම 1000 වතාවක් 25යි. ඒ කියන්නේ දශම එකයි. හරි. එහෙනම් අතන තියෙන NaOH මවුල කොච්චරද? සාන්ද්‍රණය 0.5 බෙදීම 1000 වතාවක් 25යි. කීයද? 1.25 වැඩි කිරීම 10යි. එහෙනම් පුතේ NaOH ඔච්චරකට ඒ ඇසිටික් ඔච්චරක් වැය වෙනවා. එහෙනම් ඉතිරි ඇසිටික් දශමයකින් අඩු කරන්න 1.25 වැඩි කිරීම 10යි. එහෙනම් මේකේ ඉතිරි ඇසිටික් සාන්ද්‍රණය කියන්නේ දශමයක රින 1.25 වැඩි කිරීම 10යි තුනයි තමයි මවුල සංඛ්‍යාව. දැන් ඕකේනේ පුතේ 25 එකතු කරාම 50කන එනවාක 50න් බෙදලා 10න් ඇරිය. එනවා ඒ උත්තරේ නාසම වශයෙන් 1.97. උත්තරේ 2. එහෙනම් 30 උත්තරේ 2. පැහැදිලි? හරි. එහෙනම් ඔය තමයි පුතේ පළවෙනි ප්‍රශ්න 30 නේ. ඔව්. අද අපි දැන් බලමු ABCD සහ සත්‍ය සත්‍ය. right? හරි. තමනුතේ පළවෙනි ප්‍රශ්න 30 ABCD 31. දැන් දෙවැනි අයනීකරණ ශක්ති විචලනය අහන්නේ. ඔව්. දැන් දෙවැනි අයනීකරණ ශක්ති විචලනය දැන් අදාළ මූලද්‍රව්‍ය ටික අපි ලකුණු කරොත් දැන් මෙතන හිටපු ලිතියම් යන උඩට බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියොන්, සෝඩියම් ඕමනෙන්නේ. ඔව්. එතකොට පුතේ බලන්න දැන් මේ කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් ගේ අඩුම වෙන්නේ කාබන් නේ. ඔව්. ඊට පස්සේ නයිට්‍රජන්, ඊට පස්සේ ෆ්ලෝරින්, ඊට පස්සේ ඔක්සිජන්. කාබන්ට වඩා නයිට්‍රජන්, ඊට පස්සේ ෆ්ලෝරින්, ඊට පස්සේ ඔක්සිජන්. එහෙනම් පුතේ A වැරදීනේ. ඔව් B හරි. දැන් ඊළඟට බලන්න පුතේ C හරිනේ. ඇයි? බෙරිලියම්ට වඩා ඔව් වැඩිනේ කාබන්. ඔව්. ඊට වඩා වැඩි බෝරෝන්. ඔව්. බෝරෝන්ට වඩා වැඩිනේ ලිතියම්. ඔව්. එහෙනම් B C හරි. හරි. බෙරිලියම්ට වඩා කාබන්, කාබන්ට වඩා බෝරෝන්, බෝරෝන්ට වඩා කවුදමයි පුතේ? ලිතියම්. දැන් D වැරදීනේ පුතේ. ඇයි? දැන් බලන්න මෙතන මැග්නීසියම් ඉන්නේ මෙතන. ඔව් දෙවෙනි අයනීකරණ ශක්තියේදී මැග්නීසියම්ට වඩා ඔව් ෆ්ලෝරින් වැඩි ඔව් ඒක හරි. ෆ්ලෝරින්ට වඩා නියොන්ට පස්සේ පුතේ සෝඩියම්. C ගේ මේ දෙන්න මාරු කරලා තියෙනවා. එහෙනම් උත්තරේ පුතේ sorry D ගේ මේ දෙන්න මාරු කරලා තියෙනවා. දැන් උත්තරේ කවුද? B හා C නිවැරදි. එහෙනම් පුතේ මේකේ දෙවන අයනීකරණ ශක්තිය නිවැරදිව නිරූපණය වෙන පිළිතුර කවුද? BC. BC නිවැරදි නම් උත්තරේ 2. වන්න 32. මුහුම් කාක්ෂිකව පිළිබඳව සත්‍ය වන්නේ මොකක්ද කියලා අහනවනේ. CO2 ගේ කාබන්ගේ මුහුම්කරණය CH3OH ගේ ඔක්සිජන්ගේ මුහුම්කරණයට සමානයි නේද? දැන් පුතේ ඒ CO2 ගේ කාබන්ගේ මුහුම්කරණය කියන්නේ පුතේ sp නේ. ඔව්. CH3OH ගේ ඔක්සිජන්ගේ මුහුම්කරණය පුතේ sp3. එමෙතන එක සර්විකල් දෙකක් තියෙනවා. ඒතර දෙන්න සමාන වෙන්නේ නැහැ. එනේ ප්‍රකාශය වැරදිද? CO2 ගේ කාබන් sp, CH3OH ගේ ඔක්සිජන් sp3. යි සිග්මා දෙකයි එක සර්විකල් කියන්නේ චතුස්තලයයි. මධ්‍ය පරමාණුවක් වටා හැඩයන් අසමාන වූ අණු දෙකක් වුවද මුහුම්කරණයන් සමාන වේ. ඒක උනේ. දැන් හැඩයන් අසමාන අණු දෙක මුහුම්කරණය සමාන වෙන්න පුළුවන්. දැන් බලන්න මෙතන හැඩය පිරමිඩයි. හැබැයි නයිට්‍රජන්ගේ මුහුම්කරණය sp3. හැඩය චතුස්තලයයි. කාබන්ගේ මුහුම්කරණය sp3. එතකොට මුහුම්කරණය සමාන වෙන්නමයි පුතේ. මොකද්ද සමාන වෙන්න ඕනේ? විකර්ෂණයක කළ අවකාශයක්. එතකොට මේ දෙන්නගේ හැඩයන් අසමානයි. හැබැයි
විකර්ෂණය කළ අවකාශ ව්‍යාප්තියන් සමානින්ද මුහුම්කරණයන් සමානයි. ඔව් එහෙනම් පුතේ B හරි. හැඩයන් අසමානවත් මුහුම්කරණයන් සමාන වෙන්න පුළුවන්. BCl3 අණුවේ B-Cl බන්ධනය සෑදීමට සහභාගී වන පාක්ෂික සමාන වෙයි නෑනේ. දමාන පුතේ මෙතන BCl3 අණුවේ B-Cl බන්ධනය මේ එක බන්ධනයක් ගැන අහන්නේ. දැන් මේ බෝරෝන්ගෙන් එන්නේ sp2 මේ ක්ලෝරීන්ගෙන් එන්නේ sp3. එහෙනම් දෙන්න සමාන වෙන්නේ නැහැ. ඒතර මේ B-Cl බන්ධනය සෑදීමට සහභාගී වන පාක්ෂිකය සමාන වෙන්නේ නැහැ. ඒ පාක්ෂික වර්ග දෙකක් ඉන්නේ. මම මේක තේරුම් ගන්න මේ B-Cl බන්ධන තුන ගැන නෙමෙයි කතා කරන්නේ. මේ B-Cl මේ එක බන්ධනය ගැන. මේ බන්ධනය ගත්තොත් පුතේ මේ බන්ධනයේ සෑදීමට සහභාගී වන පාක්ෂික සමාන වෙන්නේ නැහැ. මෙයාගෙන් එන්නේ sp2 මෙයාගෙන් එන්නේ sp3. ඒතර ඒකේ පාක්ෂික වර්ග දෙකක්. මේ B-Cl බන්ධනය ගැන අහන්නේ. තනි බන්ධනය. ඒ බන්ධනය හදන සහභාගී වන පාක්ෂික සමාන වෙන්නේ නැහැ. ඒක වැරදි. ඇමෝනියා අණුවේ නයිට්‍රජන් පරමාණුවේ මුහුම් පාක්ෂිකයක ශක්තිය H2 අණුවේ ඔක්සිජන් පරමාණුවක මුහුම් පාක්ෂිකයක ශක්තියට සමානයි නෑනේ. දැන් ඇමෝනියාගේ නයිට්‍රජන් නම් sp3 මුහුම්කරණය වෙන්නේ. ඔක්සිජන්ගේ H2O තියෙන්නේ එයාගේ මුහුම්කරණයත් sp3. එතන මේ දෙන්නගේ මුහුම්කරණය සමානයි. හැබැයි අපි මුහුම්කරණයේදී පන්තිය ඉගෙනුවා දැන් මෙයාගේ මුහුම් පාක්ෂිකවල ශක්තිය තීරණය කරන්නේ ඔක්සිජන්ගේ පරමාණු පාක්ෂිකවල ශක්තිය. මෙයාගේ මුහුම් කාක්ෂිකවල ශක්තිය තීරණය කරන්නේ නයිට්‍රජන්ල කාක්ෂිකවල ශක්තිය. නයිට්‍රජන්ල කාක්ෂිකවල ශක්තිය කවදාත් ඔක්සිජන්ගේ කාක්ෂිකවල ශක්තියට සමාන වෙන්නේ නැහැ. ඒද පුතේ ඒ කට්ටියගේ ශක්තියින් සමාන වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නයිට්‍රජන්ගේ sp3 ඔක්සිජන්ගේ sp3 වුණාට එහෙම කාක්ෂිකවල ශක්තියින් සමාන වීමක් අපිට කියන්න බෑ. මොකද හේතුව පුතේ ඒ කට්ටියගේ දැන් අපි તો මෙයාගේ නයිට්‍රජන්ගේ දෙවෙනි මට්ටමේ ශක්තිය ඔක්සිජන්ගේ දෙවෙනි මට්ටමේ ශක්තියට සමාන වෙන්නේ නැහැ. අපි වර්ණාවලී පාඩම ඉගෙන ගන්න ඕනේ. ඒකනේ මූලද්‍රව්‍ය දෙක වර්ණාවලීන් කවදාත් සමාන වෙන්නේ නැත්තේ. එහෙනම් මෙතන නයිට්‍රජන්ගේ මුහුම් කාක්ෂිකවල ශක්තිය ඔක්සිජන්ගේ මුහුම් කාක්ෂිකවල ශක්තියට සමාන වෙන්නේ නැහැ. මොකද හේතුව පුතේ අර දැන් මෙයාගේ මුහුම් කාක්ෂිකයක ශක්තිය අඩංගු ශක්ති ප්‍රමාණය තීරණය කරන්නේ එයාගේ මුහුම් කරන්න ආපු ශක්ති මට්ටමවල ශක්තිය. මේකෙත් එමය. කවදාත් පරමාණු දෙකක ශක්ති මට්ටම් ශක්තියෙන් සමාන වෙන්නේ නැහැ. එනේ ප්‍රකාශය වැරදි. ප්‍රශ්නාංක 33 දැන් මේ සල්ෆියුරික් ගැන අහන්නේ. ඒක නම් ලේසි ප්‍රශ්නයක්. මෙන්න සල්ෆියුරික් ගේ ව්‍යුහය අපි මේක අඳින අම්ලයක් සල්ෆියුරික් දැන් මේව නම් පොතේ ගොඩක් ළමයින්ට මතකයි අම්ලයේ භාෂ්මිතාවය සලකලා අඳින්න ඕනේ මේ හයිඩ්‍රජන් පරමාණු දෙකම සල්ෆරට බැඳියද නැහැනේ පුතේ හයිඩ්‍රජන් පරමාණු එකක්වත් සල්ෆරට බැඳිලා නැහැ සල්ෆර් වටා මේ මධ්‍ය පරමාණුව සල්ෆර් අතර ඒ වටා බන්ධන සැකැස්ම චතුස්තලයයි ඔව් B හරි එහෙනම් A වැරදි පුතේ B හරිනේ ඒ චතුස්තලයයිනේ සල්ෆර් වටා ඔව් මේ සල්ෆර්ගේ මුහුම්කරණය sp3 ඔව් සල්ෆර්ගේ මුහුම්කරණය sp3 සීත් හරේ ඔක්සිජන් පරමාණු සියල්ල මුහුම් කරලා තන එක sp3 නෑ. දැන් මේවා හැම sp2 නේ පුතේ. මේ ඔක්සිජන් ල sp2 යි. එකසර ගල් දෙකයින් තියෙන නම් D වැරදි. එතකොට ඇතර මේ කට්ටිය තමයි sp3 වෙන්නේ. ඔව්. මේ දෙන්න නම් sp3. දැන් මේ ඔක්සිජන් ල දෙන්න sp2. මේ ඔක්සිජන් ල දෙන්න sp3 වුණාට මේ ඔක්සිජන් ල දෙන්න sp2. එනෝගේ B හා C පමණයි නිවැරදි. නම් B හා C පමණයි නිවැරදි. එතකොට පුතේ මේකෙන් අහන්නේ අසත්‍ය වෙන්නේ. ඒතර අසත්‍යයේදී අසත්‍යයේදී උත්තරේ 4 B හා C නිවැරදි අසත්‍යයේදී උත්තරේ 4 නම් 33ට 4 34 මුහුම්කරණය සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශ සත්‍ය වේද දැන් 34 බාන්න පුතේ මුහුම්කරණය සම්බන්ධයෙන් සත්‍ය වපෙන් අහන්න sp3 මුහුම් කාක්ෂිකවල ව්‍යාප්තිය තලීය ත්‍රිකෝණාකාර වෙන්නේ නෑනේ sp3 මුහුම් කාක්ෂිකමයි පුතේ හැම වෙලාවෙම ව්‍යාප්ත වෙන චතුස්තලයේව තලීය ත්‍රිකෝණාකාරව ව්‍යාප්ත වෙන්නේ sp2 මුහුම් කාක්ෂික sp මුහුම් කාක්ෂික රේඛිය වෙන එක වැරදි. මුහුම්කරණයේ සිදුවීමේ එකම පරමාණු ඇති කාක්ෂික අතර පවණයි. ඔව්. ඒ කියන්නේ එකම පරමාණුවේ සංයුතා කවචය විතරයි පුතේ මුහුම්කරණය වෙන්නේ. කියන්නේ අර අල්ලපු gedara පරමාණු වලත් අතර මුහුම්කරණයක් ඇති වෙන්නේ නැහැ. මුහුම්කරණය හැම වෙලාවෙම ඇති වෙන්නේ එකම જાතියේ පරමාණුවේ ඒ අදාළ පරමාණුවේ සංයුතා කවචයේ කාක්ෂික අතර විතරයි. හරි. ඒතර සංයුතා කවචයේ නොවන කාක්ෂික මුහුම්කරණයට එන්නේත් නැහැ. ඒ එකම පරමාණුවේ මුහුම්කරණය වෙන්නේ කවුද? සංයුතා කවචයේ විතර එන එක හරියි. sp3d මුහුම්කරණය වූ කාක්ෂිකවල ව්‍යාප්තිය ත්‍රියානති දී පිරමිඩය වුණු sp3d ත්‍රියානති දී පිරමිඩය sp3d2 අශ්වතලයයි නේද ඔය එක හරියි පාර්ශ්වික අතිච්ඡාදනයේ සිදුවීමේ නොමුහුම් p කාක්ෂික දෙක පමණ නෑ පාර්ශ්වික අතිච්ඡාදනය වෙන්න පුළුවන් d ලට f ලට නේද ඔව් p ලට විතරක් නෙවෙයි s ටයි මුහුම් කාක්ෂික වලටයි පාර්ශ්වික අතිච්ඡාදනය වෙන්න බෑ ඒක පාර්ශ්වික අතිච්ඡාදනයේ s කාක්ෂික වලට බෑ මුහුම් කාක්ෂික වලට බෑ ඒ හැර අනිත් ඕන කෙනෙක්ට පුළුවන් p ට පුළුවන් d ට පුළුවන් f ට පුළුවන් නේද? ඔව්. ඒයි පන්තියේ කතා කරමු තීරි. එහෙනම් පුතේ එකේ මේ හරිය වහන්නේ නැ උත්තරේ b හා c නිවැරදි. b හා c නිවැරදි. එහෙනම් 34ට උත්තරේ 2. බාන 35
sp මුහුම්කරණය වූ පරමාණුවක් සම්බන්ධයෙන් සත්‍ය sp කෙනෙක්ගේ සෑමටම විකර්ශණයක ගල් දෙකක් පවතිවනේ. දැන් අපි දන්නා පුතේ දැන් sp මුහුම්කරණයේ විකර්ශණය කළ අවකාශීයත්වය රේඛීය වෙන්න ඕනේ. ඒතකොට විකර්ශණය කළ අවකාශීයත්වය රේඛීය වෙන්න යාගාව විකර්ශණයක දෙකයි තියෙන්නේ. ඒතකොට sp මුහුම්කරණයේච දැන් බලන්න මෙයා දැන් ප්‍රශ්නාංක 35 මේවා sp මුහුම්කරණයේච මෙයාගේ විකර්ශණයක දෙකයි තියෙන්නේ. හරි. හරි. ඒතකොට sp මුහුම්කරණය වෙච්ච මෙයාගේ විකර්ශණයක දෙකයි තියෙන්නේ. දැන් මේවා sp මුහුම්කරණය වෙච්ච මේ නයිට්‍රජන් ගෙත් විකර්ශණයක දෙකයි සිග්මා 1 1 සර 1. ඒතර ඔක්කොගෙම විකර්ශණයක දෙකයි තියෙන්නේ. ත්‍රිත්ව බන්ධනයක් වල හදන්න පුළුවන්. ඉතින් යාට ත්‍රිත්ව බන්ධනයක් හදන්න පුළුවන් sp මුහුම්කරණය වෙච්ච පරමාණු කරෝ. ඒක අවුලක් නෑ. සෑම විටම සිග්මා බන්ධන දෙකක් සෑදී යුතුයි නේ. දැන් මෙයා හදන්නේ සිග්මා 1 1 සර 1යි. ඒතර සිග්මා දෙකක් හැම වෙලාවෙම sp කට්ටිය හදන්න ඕනේ නැහැ. දැන් මෙයා හදන්නේ සිග්මා 1 1 සර 1යි. ඒක සිග්මා දෙකක් හදන්න ඕනේ නැහැ. සෑමටම ෆයි බන්ධන එකක්වත් හැදිය යුතුයි නෑ. දැන් මෙයත් sp මේ බෙරිලියම් sp හැබැයි එක ෆයි බන්ධනයක්වත් හදන්නේ නැහැ. ඒ ෆයි බන්ධන sp මුහුම්කරණයේදී හදන්න ඕනි කියලා නීතියක් නැහැ. හරි. එහෙනම් උත්තරේ කවුද පුතේ? A සහ B. උත්තරේ 1. එහෙනම් 35ට උත්තරේ 1. 36 බලන්න. පාස්නාන් වගන්ති අතරින් කුමක් කුමනේවා සත්‍ය වේද? දැන් පළමු අයනීකරණ ශක්තිය ඔය විදිහට වැඩි වෙනවා නැහැ නේද පුතේ? දැන් අපි දන්නවා දැන් පළමු අයනීකරණ ශක්තිය right A හරි. දමානුමතේ මේකේ බෝරෝන් නේද? ඔව් දැන් ඊට යට කෙනෙක් එක එක ආවර්තනයක අරන් තියෙනවා. හරි. ආනුමතේ මෙතන බෝරෝන් තුන්වෙනි කාණ්ඩේ ෆොස්ෆරස් 5 ඔක්සිජන් 6 බ්‍රෝමීන් ඊට යට ආවර්තයේ 7 නයිට්‍රජන් 5 ෆ්ලෝරීන් 7. එතකොට මේ සෙට් එකේ ගත්තත් එහෙනම් පුතේ මේකෙන් අඩුම වෙන්නේ බෝරෝන්. ඔව් ඒක හරි. හරි. ඊළඟට පුතේ දැන් මෙතන බලන්න දැන් දැන් මේකේ ෆොස්ෆරස් ගැලපෙන තැන මෙයා. ඔව්. එතකොට මෙතන අපි ෆොස්ෆරස් කින් 83ක් ගහුවොත් එන්නේ මේ අතට. එතකොට ෆොස්ෆරස් වඩා පුතේ බ්‍රෝමීන් වැඩි. හරි. එතකොට මේකේ හරි. රයිට් ඔක්සිජන්ට ගැලපෙන එක නම මෙයා. එතකොට ඔක්සිජන්ට වඩා ෆොස්ෆරස් වැඩි. හරි. එහෙනම් ඊට පස්සේ ඔක්සිජන් ඊට පස්සේ ෆොස්ෆරස් ඔව් හරි ඊට පස්සේ නයිට්‍රජන් ඊට පස්සේ බ්‍රෝමීන් ඊට පස්සේ ෆ්ලෝරින්. නවතාව කෙන විදිය පුතේ හරි. මොකද හේතුව දැන් ඔක්සිජන්ට ගැලපෙන එක නම එයා ඊට වඩා වැඩි එක නම. ඒතර ඔක්සිජන් ඉන්නේ ෆොස්ෆරස්ට වඩා අඩු තැනකට. ඒතර ඔක්සිජන්ට වඩා ෆොස්ෆරස් වැඩි. ඔව්. ඒතර ෆොස්ෆරස්ට වඩා පුතේ බ්‍රෝමීන් වැඩි. හරි. එහෙනම් ඔය තමයි පුතේ අදාළ අපිට දල වශයෙන් ගන්න වෙන. ඒතර ඕක වැරදි නේ. මොකද බ්‍රෝමීන් ගොඩාක් මෙහෙට රන් තියෙනවා. එනෝක වැරදි. මූලද්‍රව්‍ය වල පළමු ඉලෙක්ට්‍රෝන කරන ශක්තිය ඔය විදිහට වැඩි වෙනවා කියනවා නෑනේ. දැන් උදාහරණයක් විදිහට පුතේ අපි දන්නවා දැන් පළමු ඉලෙක්ට්‍රෝන කරන ශක්තියේ ආවර්තික විචලනය එන්නේ මෙහෙම. ඒතර මෙතන නයිට්‍රජන්ට වඩා රයිට් දෙවෙනි කාණ්ඩේ මැග්නීසියම් වැඩි. ඒක අවුලක් නෑ හරි. ඒතර මැග්නීසියම්ට වඩා රයිට් බෙරිලියම් වැඩිනේ. ඔව් ඒ මොකද හේතුව අපි දන්නවා කාණ්ඩයක් දිගේ පහළට ඇති මේකේ ධනාගේ අඩු වෙනවා. ඒතර මැග්නීසියම්ට වඩා බෙරිලියම් වැඩි. බෙරිලියම් අඩුවක් වෙන්නේ නැහැ පළමු ඉලෙක්ට්‍රෝන කරන්නේ. ඒතර මෙතන මැග්නීසියම්ට වඩා බෙරිලියම් වැඩි. හැබැයි නයිට්‍රජන්ට වඩා මැග්නීසියම් වැඩි. ඒ කාණ්ඩයක් දිගේ පහළට ඇති ධනාගේ අඩු වෙන හින්දා මැග්නීසියම්ට වඩා බෙරිලියම් වැඩි. ඒතර ඒක බෙරිලියම් අඩුයි කියන එක වැරදි හරි. නේද? ඔව්. එතකොට SCl4 ICl3 HCl4 right එකම තලයේ පරමාණු 4 බැගින් හමු වේ කියනවා නෑ නේද? නේද? නෑ. එහෙනම් C වැරදීනේ ඔක. ඇයි? C වරදින්න හේතුව ඔක එකම තලයේ පරමාණු 4ක් හමු වෙන්නේ නැහැ. හරි. හැමෝගෙම. දැන් උදාහරණයක් විදිහට දැන් SCl4 කියන්නේ සීසෝනේ. අපි දන්නවා මේවා නන්නේ සීසෝ නම් එකම තලයේ 4යි. ඔව් ඒක හරියි. දැන් ICl3 කියන එක නායත් එකම තලයේ 4යි. ඒ තියෙන්නේ. ඔව්. හැබැයි HCl4 ගේ එකම තලයේ 5ක් තියෙනවනේ. මේ 5 දෙනාම ඉන්නේ එකම තලයේ. එතකොට එයාගේ එකම තලයේ 4ක් තියෙනවා කියන එක වැරදි. එන ඒකත් වැරදි. හයිඩ්‍රජන් විමෝචන වර්ණාලියේ ලැම්ඩා වැඩි වෙන දිශට පාෂන් බාම ලයිමාන් ලෙස එක් එක් රේඛා ශ්‍රේණියේ ව්‍යාප්තයේ තරංගායම් පරාසය වැඩි. මෙහෙමනේ. දැන් අපි දන්නවා දැන් මේකේ ඒ ඕනෑම රේඛා ශ්‍රේණියක් පුතේ අනන්තයට ව්‍යාප්ත වෙනවනේ. ඒතර අවසානය ගැන කතා කරන්න දෙයක් නැහැ. හැමෝගෙම අනන්තයයි.
හැබැයි දැන් ලයිමාන් ශ්‍රේණිය පුතේ යන්නේ එකේ ඉඳන් පළවෙනි මට්ටමේ ඉඳන් අනන්තයට. බාම ශ්‍රේණිය දෙකේ ඉඳන් අනන්තයට. පාෂන් ශ්‍රේණිය තුනේ ඉඳන් අනන්තයට. ඒතර වැඩිම පරාසයක් ඉලෙක්ට්‍රෝන ශක්තිය පිහිටන ලයිමාන් ශ්‍රේණිය. ඒ එක අනන්තය අතර. ඊළඟට බාම ශ්‍රේණිය යන්නේ පුතේ දෙක අනන්තේනේ. පාෂන් ශ්‍රේණිය තුන අනන්තේ. එන ඕක හරිය. හරි එතකොට ලයිමා ඒ පාෂන් බාම ලයිමාන් විදියට පුතේ ඒ අන්න ව්‍යාප්තදී තරංගායම් පරාසය නෙයි මෙයාගේ දැන් බාන් ලයිමාන් ශ්‍රේණිය පුතේ එකයි අනන්තය අතර බාම ශ්‍රේණිය දෙකයි අනන්තය අතර පාෂන් තුනයි අනන්තය අතර ව්‍යාප්තන පරාසය වැඩි පුතේ කාගේද රයිට් ලයිමාන් ශ්‍රේණිය එකයි අනන්තය අතර මෙයාගිට වඩා දෙකයි අනන්තය මෙයා තුනයි අනන්තය අතරනේ ඔව් එහෙනම් පුතේ අපිට උත්තරේ ගන්න D විතරක් නිවැරදි අන්න ප්‍රශ්නාංක 37 බාන 37 වෙනි ප්‍රශ්නේ N වලින් දැක්වෙන ප්‍රධාන ශක්ති මට්ටමක් සම්බන්ධයෙන් කවරක් නිවැරදි වේද? ප්‍රධාන ශක්ති මට්ටම n නම් ඒකේ තියෙන කාක්ෂික සංඛ්‍යාව n වර්ගය උන්නේ. ප්‍රධාන ශක්ති මට්ටම n නම් පුතේ උපශක්ති මට්ටම n කාක්ෂික n වර්ගය. උපරිම ඉලෙක්ට්‍රෝන 2යි n වර්ගය. එහෙනම් ප්‍රධාන ශක්ති මට්ටමක ඇති කාක්ෂික ගන්න n වර්ගය විදිහට ගන්න පුළුවන්. ප්‍රධාන ශක්ති මට්ටම නම් කාක්ෂික n වර්ගයේ හරියි. උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 2n ධන 2 නෙවෙයි 2n වර්ගය වෙනවා. එන එක වැරදි. ml සමානයි ධන 2 ශක්තිය ml සමානයි ඍණ 1කට වඩා වැඩි නෑ. දැන් ml සමානයි ධන 2යි කියලා කියන්නේ පුතේ ඒ සාමාන්‍යයෙන් අපි එකම උපශක්ති මට්ටමේ නේද? දැන් අපි ගත්තොත් 3D ගන්නවා. දැන් 3D ගේ මේ කාක්ෂික පහේම ශක්තියින් සමානයි. 3D ගේ මේ කාක්ෂික පහේම ශක්තියින් සමානයි. එතකොට මේ ධන 2යි මෙයා ධන 2යි එයා ඍණ 1යි. ඒකට එකේ ශක්තිය අසමාන වීමක් වෙන්නේ. එන එක වැරදි. L සමානයි බිඳුවට වඩා හැම වෙලාවෙම L සමානයි එකේ ශක්තිය ඉහළ වෙන්නේ නැහැ නේ පුතේ. දැන් L සමානයි බිඳුව අපි දෙන්න පුළුවන් පුතේ 5s ගන්නවා. 5s උයි ඒ 2p ගන්නවා. කාගේද? 5s ගේ වැඩි. ඒතකොට මෙයාගේ L සමානයි බිඳුවයි මෙයාගේ L සමානයි 1යි. ඒතකොට L සමානයි 1 හැම වෙලාවෙම L සමානයි බිඳුවට වඩා අඩු වෙන්නේ නැහැ. එකම ශක්ති මට්ටමේ නම් මොනවා හරි කරන්න තිබ්බා. මේක එකම ශක්ති මට්ටමේ කියන්නේ අපි 5s උයි 2p ගත්තොත් 5s වැඩි. ඒතර 5s ගේ ශක්තිය වැඩි. ඒතර L සමානයි බිඳුවනේ 5s උත් ඔව්. ඒතර 5s ට වඩා 2p ගේ ශක්තිය අඩුයි. ඒතර L සමානයි බිඳුව හැම වෙලාවෙම L සමානයි 1ට වඩා ශක්තිය අඩුයි කියලා කියන්න බෑ. අර එකම ශක්ති මට්ටමේ නම් මොනවා හරි කියන්න පුළුවන්. නමුත් මේක එකම ශක්ති මට්ටමේ කියලා කියන්නේ නෑනේ. ඒතර L සමානයි බිඳුව කියන්නේ S. එයාගේ ශක්තිය හැම වෙලාවෙම L සමානයි p ට වඩා අඩු වෙන්නේ නැහැ. L සමාන 1යි කියන්නේ p. L සමාන 1යි කියන්නේ p. ඒතර ඊට වඩා හැම වෙලාවෙම s ගේ ශක්තිය අඩුවීමක් වෙන්නේ නැහැ. හරි. මොකද හේතුව දැන් 2p ට වඩා 5s ගේ ශක්තිය වැඩි. මේක වැරදි. උත්තරේ ඒ විතරයි. 38. බලන්න සත්‍ය මොකක්ද කියලා අහන්නේ. හරි. අන්තක් අණුක බලවලට වඩා අන්තර් අණුක බල සාපේක්ෂව ප්‍රබලයි වුනේ. ඒ අපි අර අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධනයි අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධනයි කතා කරද්දී අන්තර් ප්‍රබලයි අන්තක්ට වඩා. ඔව් ඒක හරියි. H2O සමග හයිඩ්‍රජන් බන්ධන සෑදියේක ප්‍රභේද පහසුවෙන් ජලයේ දිනනවා නෑ. H2Oත් එක්ක පුතේ හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් මේ බලන්න දැන්. ජලයේ ප්‍රෝටික හයිඩ්‍රජන් ඉන්නවනේ. ඔව්. එහෙනම් ඒ ඕන FON කියන කෙනෙක්ට ජලයත් එක්ක පුතේ ඒ හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. ඒතර ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන ඔක්කොම වතුරේදී වෙන්නේ නැහැ. අපි දන්නවා පාෂාණ කියන්නේ ඇලුමිනෝ සිලිකේට් එකයි විතර ඔක්සිජන්. ඒතර ගල් පුතේ ගල් වල තියෙන ඔක්සිජන් වලට පුළුවන් ඒ හයිඩ්‍රජන් එක හයිඩ්‍රජන් බන්ධන හදන්න. ඒ කියලා ගල් වතුරේදී වෙන්නේ නැහැ. ඒ වගේ පුතේ ඒ ජලයත් එක්ක ඕන ඔක්සිජන් ෆ්ලෝරින් නයිට්‍රජන් තියෙන කෙනෙක් ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදනවා. ඒතර ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන ඔක්කොම වතුරේදී වෙන්න බෑ. එන එක වැරදි. ජලයේ විශිෂ්ටතාවධාරිතාව ඉහළගයක් පවතින්නේ ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන නිසා. ජලයේ පුතේ ඝනත්ව වැඩිවීම, ද්‍රවාංකතාපාංක වැඩිවීම, විශිෂ්ටතාවධාරිතාව වැඩිවීම, ඒ වගේ ජලයේ පුතේ භෞතික ගුණ අසාමාන්‍ය ලෙස වැඩි වෙන්න එකම හේතුව පුතේ එයාගේ තියෙන හයිඩ්‍රජන් බන්ධනය. ඒතර එයාගේ තියෙන හයිඩ්‍රජන් බන්ධනයේ හින්දා එයාගේ පුතේ ගුණ අසීමිතව ඉහළයි. ඔය එක හරියි. CH3OH අණු අතර හයිඩ්‍රජන් බන්ධන පැවතුන දේ අස්පටික රූපී ආකාරයක් වෙනවා. මෙහෙමද දැන්? ස්පටික රූපී කියන්නේ ක්‍රිස්ටල් නැත්නම් දැලිස්. දැලිසක් තියෙන පුතේ ඝන අවස්ථාවනේ. ඒතර CH3OH උත් ඝන අවස්ථාවල ගෙනාවොත් එයාගේ දැලිසක් හදා ගන්න පුළුවන්. එයා මොන තත්ත්වයේ තියෙන්නේ කියලා නැහැ. ඒද එයා දැලිසක්ද නැද්ද කියලා අපිට කියන්න බෑ. ඒතර අපිට ඒක වැරදි කියලා ගන්න වෙන්නේ. එන උත්තරේ කවුද? AC උත්තරේ 5. දැන් 39 පුතේ IUPAC නාමය අපෙන් අහනවා. ඔව් FeSO4 අයන් 2 සල්ෆේට්. ඔව් එන යාගේ නම හරි. ඒ හරි. FeS පානෝ A 39 A ඒ හරි. දැන් FeSO4 ගේ නම මොකද්ද? අයන් 2 සල්ෆේට්. FeSO4 කියන්නේ අයන් 2 සල්ෆේට්. ඔව් ඒ හරි.
දැන් B කියන්නේ H2S. H2S කියන මොකද්ද පුතේ අපි කියන්නේ? අන්න හයිඩ්‍රෝ නේද? right? සල්ෆියුරික් ඇසිඩ්. එහෙනම් D හරි. B වැරදි. හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන්නේ නැහැ. හයිඩ්‍රෝ සල්ෆියුරික් ඇසිඩ් නේද? HCl අපි කියන්නේ හයිඩ්‍රෝ ක්ලෝරික් ඇසිඩ් නේ. ඒක හයිඩ්‍රෝ සල්ෆියුරික් ඇසිඩ්. එහෙනම් D හරි B වැරදි. CO පුතේ කාබන් මොනොක්සයිඩ් නේ. උතන බලන්න කාබන් මොනොක්සයිඩ් කියලා ලියද්දී අපි දන්නවා මොනෝ ඔක්සයිඩ් කියලා ලියද්දී මේකේ මේ ලවල් එක හරනවා. එක ළඟ AAOO තිබ්බොත් මේ ලවල් එකේ ලවල් එක මෙතන මේකේ මොනෝ කියන එක නාගේ ඕ හලනවා නේ. ඔව්. උතන බලන්න එකේ මොනෝ කියන එක නාගේ ඕ හල්ලා නැහැ. ඒක වැරදි. එහෙනම් උත්තරේ කවුද? AD. දැන් 39ට AD උත්තරේ 4. ප්‍රශ්නාංක 40. කියවන්න. දානවදේ මෙතන සෝඩියම් කාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය 1.06 යාගේ සාපස් 106න් බෙදුවොත් කවුද? 0.1. එතකොට ඔය සෝඩියම් කාබනේට් පූර්ණ විඝටනයෙන් දෙකක් එන්නේ ධන කාබනේට් හැදෙනවා. එහෙනම් මෙතන මෙයාගේ 0.1 නම් මෙතන 0.2. මෙතන 0.1. එනවා ඒක සාන්ද්‍රණය. මොනවාද මවුලගන් ඩෙසිමීටර්. ඒතර සෝඩියම් ධන සාන්ද්‍රණය 0.1 කියන එක වැරදි. ඒ වැරදි. දමානුවත එතන සෝඩියම් ධනයි කාබනේට්ගේ සාන්ද්‍රණය ppm වලින් හෙවුවොත් එන සෝඩියම් ධන සාන්ද්‍රණය කිය 0.2 සෝඩියම් කාබනේට්ගේ සෝඩියම් ධනගේ සාපස් 23න් වැඩි කරොත් ග්‍රෑම් වෙනවා. ग्राम मिलीग्राम का 10 එහෙනම් මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටර ppm ගන්න පුළුවන් ජලීය ද්‍රාවණයක් නේ. ඔව්. එනවා කියනවා 460යි ppm. එහෙනම් පුතේ B හරිනේ. ඔව්. දැන් D වැරදිනේ. ඇයි? කාබනේට්ගේ සංයතිය 0.1යි. ඔව්. අන්න මවුල ග්‍රෑම් කරන්න කාබනේට්ගේ සාපස් කීයද? 60න් වැඩි කරන්න. ග්‍රෑම් මිලිග්‍රෑම් ගන්න 10න් වැඩි කරන්න. එහෙනම් මේකෙන්නේ කීයද? 600යි. එහෙනම් කාබනේට්ගේ ppm වගේ වැරදි. එහෙනම් පුතේ මේකේ BD හරි. එහෙනම් 40ට BD. එහෙනම් 40ට BD. එහෙනම් පුතේ 40ට උත්තරේ BC 40ට BC උත්තරේ 2. 40ට BC නේ හරි. ඔව්. එහෙනම් උත්තරේ 2. කියවන්න ප්‍රශ්නාංක 41. හරි. කියවන ප්‍රශ්නාංක 41. කියවන්න. නයිට්‍රජන්ගේ විද්‍යුත්තාවය එන්ට්‍රන තුනේ විද්‍යුත්තාවයට සමාන වේ. නෑනේ පුතේ. අපි දන්නවා ඒ නයිට්‍රජන්ට වඩා එන්ට්‍රන තුනේ විද්‍යුත්තාවය අඩුයිනේ. එයි. අපි දන්නවා පුතේ පරමාණු මත ආරෝපණය ධන වෙද්දි විද්‍යුත්තාවය වැඩි වෙලා ඍණ වෙද්දි විද්‍යුත්තාවය අඩු වෙනවා. ඊළඟට ඔක්සිකරණාංකයේ ධන වෙද්දි විද්‍යුත්තාවය වැඩි වෙලා ඍණ වෙද්දි විද්‍යුත්තාවය අඩු වෙනවා. මූම් කරන්නේ sp3 sp2 sp විදියට විද්‍යුත්තාවය වැඩි වෙනවනේ. ඔව්. sp3 sp2 sp විදියට විද්‍යුත්තාවය වැඩි වෙනවා. එතකොට අපිට නයිට්‍රජන්ගේ විද්‍යුත්තාවය එන්ට්‍රන තුනේ විද්‍යුත්තාවයට සමානයි කියලා කියන්න බෑ. විද්‍යුත්තාවයට අනන්‍ය රාශියක් වන අතර කිසිදු බාහිර සාධකයක් මත වෙනස් නෙවෙයි. කිසිදු විද්‍යුත්තාවයට අනන්‍ය නැහැ. බාහිර සාධක මත වෙනස් කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන කරණයෙන් තෙල්පේ සමානයි ඍණාගයක් කතාවක් ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය වුනේ. එතෙ ඉලෙක්ට්‍රෝන කරණයේ ආපසු ප්‍රතික්‍රියාන පුතේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන්නේ. එහෙනම් මෙන්න පළමු ඉලෙක්ට්‍රෝන කරණය මෙන්න පළමු ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය. එතකොට ඉලෙක්ට්‍රෝන කරණයේ ආපසු ප්‍රතික්‍රියාව කියන්නේ පුතේ එයාගේ ඍණාගය. අපි ලැවොසියර් සහ ලාප්ලාස් ප්‍රමේය කියලා මතකද ඉගෙනුවා බන්ධනවල. ඒතර මේක ඍණ 10යි නේ ඒක ආපසු ප්‍රතික්‍රියාව ධන 10යි. මේක ධන 10යි නම් මේක ඍණ 10යි. එන 42 හරියි. ඉලෙක්ට්‍රෝන කරණයෙන් තෙල්පිය සමානයි ඍණාගයක් කතාවක් ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය. කාණ්ඩයක් දිගේ පාට ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය ඔය විදිහට අඩු වෙනව නෑනේ. දමානුදේ මේකනේ ඉලෙක්ට්‍රෝන කරණයනේ 7 වෙනි කාණ්ඩේ. ඔව්. එහෙනම් ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රොමීන්, අයඩින්. එහෙනම් පුතේ මේකේ අඩුම ෆ්ලෝරින් ඊට පස්සේ ක්ලෝරින් ඊට පස්සේ බ්‍රොමීන්. එයි මේ කටපාඩමේ තියෙන්නේ මේ. එහෙනම් මේ තමයි පළමු ඉලෙක්ට්‍රෝන කරණය. හරි. එතකොට
අඩුම වෙන්නේ අයඩීන් sorry ඊට පස්සේ බ්‍රොමීන් ඊට පස්සේ ෆ්ලෝරින් ඊට පස්සේ ක්ලෝරින් එහෙනම් ඔය විදිහට තමයි පුතේ පළමු ඉලෙක්ට්‍රෝන කරන්නේ එහෙනම් 17 වෙනි කාණ්ඩයේ පළමු ඉලෙක්ට්‍රෝන කරන්නේ ඔක වැරදිනේ ඔව් ෆ්ලෝරින්ට වඩා ක්ලෝරින් වැඩි එන එක වැරදි 43 එහෙනම් 42ට උත්තරය 3 නේ 42ට උත්තරය 3 41ට 5 වැරදි 42ට උත්තරය 3 43 බලන්න බ්‍රෝමීන් වලට වඩා I2 වල තාපාංකය ඉහළයි ඕනේ දැන් බ්‍රෝමීන් අයඩීන් ගත්තොත් පුතේ මේ දෙන්නම නිද්‍රව්‍යයෙන් ඔව් එන අණුක භාරය වැඩි කාගේද අයඩීන් ගෙනන් එයාගේ අපකින්න බල ප්‍රබලයි ද්‍රවාංක තාපාංක වැඩි ඔව් එහෙනම් බ්‍රෝමීන් වලට වඩා අයඩීන් වල අණුක භාරය වැඩි එහෙනම් ද්‍රවාංක තාපාංක වැඩි ඔව් බ්‍රෝමීන් මෙන්න අයඩීන් සහසංයුජ දැලිසක් විදිහට නෑ නේද ඒතර දැන් අණුක සහසංයුජ දැලිසක් විදිහට පුතේ අයඩීන් තියෙනවා කාමෘෂ්ණත්වයේ I2 ඝනයේ විදිහට හද මේ කාමෘෂ්ණත්වය කියලා කියන්නේ නැහැ නේ කොයි තැනද කියලා කියන්නේ නැහැ. ඒතකොට අයඩීන් නම් පුතේ නිද්‍රව්‍ය අණු වලින් සෑදුණු දැලිසක් විතර ගන්න පුළුවන් කාමෘෂ්ණත්වය. දැන් කාමෘෂ්ණත්වය කියලා කියන්නේ නැහැ නේ. බ්‍රෝමීන් උත් පුතේ ඝන තත්ත්වයටපත් කරොත් නිද්‍රව්‍ය අණුවක් නේ. මේ ලෝකේ ඕන නිද්‍රව්‍ය අණුවක් ඝන තත්ත්වයටපත් කරොත් නිද්‍රව්‍ය අණුක දැලිසක් හැදෙනවා. ඒතකොට බ්‍රෝමීන් ඝන තත්ත්වයටපත් කළොත් අපිට නිද්‍රව්‍ය අණුක දැලිසක් ගන්න පුළුවන්. එතකොට දැන් අයඩීන් කියන එකන ඒ අණුක දැලිසක නැහැ කියලා කියන්න බෑ. හරි. බ්‍රෝමීන්ටත් ඒ දෙයම තියෙනවා. හරි. නමුත් කාමෘෂ්ණත්වයේ තමයි පුතේ අයඩීන්ගේ දැලිස් තියෙන්නේ. නමුත් මේ ඝන කියලා දාලත් නැහැ කාමෘෂ්ණත්වය කියලා දාලත් නැහැ. අයඩීන් දැලිසක් හදනවා බ්‍රෝමීන් හදන්නේ නැහැ කියලා කියන්න බෑ. දැන් කාමෘෂ්ණත්වය කියනවා හරියයි. අයඩීන් පුතේ අනිවාර්යෙන් දැලිසක් හදනවා ඝන අවස්ථාවෙන්ද බ්‍රෝමීන් ද්‍රවයක්නේ. අපි වායු පාඩම් පටන් ගත්තේ කතා කරා ද්‍රවේකාංශ අහඹු චලිතයක් නේ. ඒතර අහඹු චලිතයක් නම් දැලිසක් හදන්නේ නැහැ. කාමෘෂ්ණත්වය කියලා තිබන ඔය ප්‍රකාශය හරියි. අයඩීන් දැලිසක් හදනවා බ්‍රෝමීන් නැහැ. ඒත් කාමෘෂ්ණත්වය කියන්නේ නැති හින්දා ඒක වැරදි. හයිඩ්‍රජන් පරමාණු විමෝචනාර්ණාලයේ ලිතියම් පරමාණු විමෝචනාලට බෙහෙවින් සමාන වෙන්නේ නැහැ. मूलद्रव्य देहක වර්ණාවලින් කිසි විටක සමාන වෙන්නේ නැහැ පුතේ. मूलद्रव्य देहක වර්ණාවලින් කිසි විටක සමාන වෙන්නේ නැහැ. එහෙනම් 44 පළවෙනි ප්‍රකාශය වැරදි. හයිඩ්‍රජන් හා ලිතියම් පරමාණු දෙකේ පිටස්තර කාශයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් ඕනේ. ඒ හයිඩ්‍රජන් 1s1යි. ලිතියම් තියෙන්නේ 1s2යි 2s1යි. එහෙනම් දෙන්නගේම තියෙන්නේ එකම අවසාන ශක්ති මට්ටමනේ. ඔව් එකයි. එන ඒක හරි. වැරදි හරි. උත්තරේ 4. එන 47ට 4. දැන් ඔය කට්ටියගේ පුතේ පළමු අයනීකරණ ශක්තිය අඩුම සහ වැඩිම අහන්නේ. ඔව් එහෙනම් අපි ප්‍රස්ථාරික නිරූපණයට යමු. අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයට යන් ගන්න 45. හරි. හතලිස් සතරට අපි උත්තරේ 4 නේද? ඔව්. 44ට 4. 45 බාන්න. ඔයගේ පුතේ පළමු අයනීකරණ ශක්තිය 45 බාන්න කට්ටියගේ. එහෙනම් පොටෑසියම්, කැල්සියම් දැන් මේකේ තුන්වෙනි කාණ්ඩයේ ගැලියම්, ජර්මේනියම් आर्सेनिक सेलेनियम ब्रोमीन क्रिप्टन එනවා ඔය තාපතේ ඕකේ ඒ ආවර්තේ ඔව් එතකොට මේකේ අපෙන් අහන්නේ අඩුම පොටෑසියම් ඔව් වැඩිම ක්‍රිප්ටන එන එක හරි එන 45ට පළවෙනි ප්‍රකාශය හරි 45 දෙක වැරදිනේ අයනීකරණ ශක්තිය අරය මත පමණක් මඳාපවතී කියලා නෑ අයනීකරණ ශක්තිය අරයයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයවත් දෙකම මඳාපවතිනවා එන එක වැරදි. ඒතර අපි පැහැදිලිව කතා කරා අයනීකරණ ශක්තිය අරය වගේමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතත් මඳාපවතිනවා. ඒකෙන් දැන් මේ පල්ලෙහාරින් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායීතාවයෙන් ප්‍රශ්නාංක 46 BRF3 අණුවේ මධ්‍ය පරමාණුට ඉලෙක්ට්‍රෝන විකල් 6ක් තියෙනවනේ. දැන් බ්‍රෝමීන් 7 වෙනි කාණ්ඩයේ 7යි ඔව් ෆ්ලෝරින් පහට පහක් දුන්නාම පුතේ දෙකක් ඉතිරි. එහෙනම් මෙයාවට 2යි 4යි 6යි 8යි 10යි 12යි. ඔව් ඉලෙක්ට්‍රෝන 12යි ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් තියෙනවා. ඔව් පළවෙනි ප්‍රකාශය හරි. ඉලෙක්ට්‍රෝන 12යි යුගල් 6යි. BRF3 අණුවේ හැඩය ත්‍රියානති ද්විපිරිමිඩය නේ. මෙයා නිකම්ම පුතේ සමචතුරස්‍ර පිරමිඩයි කියලා කියන්නේ. ත්‍රියානති ද්විපිරිමිඩය කියන්නේ PCl5 වලට. මෙයා පුතේ නිකම්ම සමචතුරස්‍ර පිරමිඩයි. නිකම්ම පිරමිඩයි කියන්නේ නැද්ද දැන් ඇමෝනියා පිරමිඩයි නිකම් පිරමිඩයි කියලා කියන්නේ මෙයාට නිකම්ම පිරමිඩයි කියලා කියන්නේ ඇමෝනියාට
මෙයා තමා ත්‍රියානත දී පිරමිඩ. මෙයාට කියන්නේ සමචතුරස්‍ර පිරමිඩයි. එහෙනම් මෙයාගේ හැඩය ත්‍රියානත දී පිරමිඩ නෑ සමචතුරස්‍ර පිරමිඩ. එහෙනම් හරි වැරදි උත්තරේ තුන. පාත් දක්වා ඇති ඕසෝන් අණුවේ ව්‍යුහය සම්පූර්ණයෙන් නිවැරදි නොවේ. ඕනේ. අපි දන්න එයාගේ නිවැරදි ව්‍යුහය කියන්නේ එයාගේ සම්ප්‍රයුක්ත මුහුණ. මේක එක පැතිකඩක් විතරයි පෙන්නන්නේ. එනෝක නිවැරදි ව්‍යුහය නොවේ. ඔව්. ඊට අණුවේ සියලුම ඔක්සිජන් පරමාණු අතර බන්ධන දිග එක සමානයි නේ. මේක පුතේ මුහුම නෙවෙන්නේ. එහෙනම් මේකේ ඒක බන්ධන දිගක් මේකේ දිත්ත බන්ධන දිගක්. මුහුම තිබ්බනම් හරියට. ඒ ඉහත කියලා කියන මේ ඇඳපේකනේ. ඒතර මේක සලකන්නේ නැහැ. මුහුම තිබ්බනම් බන්ධන දිග සමානයි. මුහුම නෙවෙයිනේ මේ ඇඳපේක ගැන කතා කරන්නේ. එහෙනම් වැරදි. මේ ඇඳපේකේ බන්ධන සමාන වෙන්නේ නැහැ. හරි වැරදි උත්තරේ තුන. පළමු ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීම එන්තැල්පිය නයිට් ෆොස්ෆරස් වල තාපදායකවද නයිට්‍රජන්ගේ තාප අවශෝෂකයි. ඕනේ. අපි පන්තියේ පුතේ අර පළමු ඉලෙක්ට්‍රෝන කරණයේ ප්‍රස්තාරය දැන් නම් ඇති වෙලා තියෙන්නේ. ඒක අපි අවස්ථා ගණනාවකදී කතා කරා. ඊට පස්වෙනි කාණ්ඩයේ නයිට්‍රජන් විතරයි ධන. මම මේ කිව්වා. නයිට්‍රජන් පහළ ඉන්න කට්ටිය ඍණ වෙනවා. හේතුව ඒ කාණ්ඩය දිගේ පහළට ඇද්දි පුතේ ධනාගේ අඩු වෙලා ඍණාගේ වැඩි වෙනවා. ඔව්. ඊට මේකේ පුතේ දෙවෙනි කාණ්ඩයේ ඔක්කොම ධන කාණ්ඩයේ පහළට ධනාගේ අඩු වෙනවා. මේ නයිට්‍රජන් විතරයි පස්වෙනි කාණ්ඩයේ ධන කාණ්ඩයේ පහළට පුතේ ධන සීමාව පැනලා ඍණ වෙන්නේ. ඊට ෆොස්ෆරස් ඍණ වෙනවා. මහ ලොකු ඍණාගයක් නේ චූටි ඍණාගයක්. එහෙනම් පුතේ නයිට්‍රජන් ධන වෙනවා. ඔව් පළමු ඉලෙක්ට්‍රෝන කරන්නේ ෆොස්ෆරස් ඍණ වෙනවා. ඔව් ඒක හරියි. මාන පළවෙනි ප්‍රකාශයයි නයිට්‍රජන්ගේ පළමු ඉලෙක්ට්‍රෝන කරන්නේ ධන නමුත් ෆොස්ෆරස්ගේ ඍණ වෙනවා. ඔව්. ෆොස්ෆරස් වල තුන්වෙනි මට්ටමේ ඩී හිස් කාක්ෂික ඇතියමොත් නයිට්‍රජන් වල එම ශක්ති මට්ටමේ ඩී හිස් කාක්ෂික නෝද පිස්සුද? ඒක වැරදි පුතේ. දැන් ෆොස්ෆරස්ගේ 3D හිස් කාක්ෂික තියෙනවා. නයිට්‍රජන්ගේ 3D ගේ හිස් කාක්ෂික තියෙනවා. හරි. මොකද ඕන මූලද්‍රව්‍යයක පුතේ ශක්ති මට්ටම අනන්තයක් තියෙනවා. ඒතර නයිට්‍රජන්ගේ 3D කෙනෙක් ඉන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ කට්ටියක දැන් අර නයිට්‍රජන් දෙවනි ආවර්තයනේ. ඒ කට්ටියගේ සංයතා කවචයේ විදිහට ගන්න දෙක. ඒතර සංයතා කවචයේ විදිහට ගන්න දෙක නම් ඒකේ ඉන්නේ 2s2p විතරයි. ඒතර නයිට්‍රජන්ගේ සංයතා කවචයේ විදිහට අපි දෙක ගන්න ඒකේ ඉන්නේ 2s2p විතරයි. හැබැයි නයිට්‍රජන්ගේ පුතේ තුන්වෙනි ශක්ති මට්ටමක් තියෙනවා. ඒ ඕන මූලද්‍රව්‍යයකට ශක්ති මට්ටම අනන්තයක් තියෙනවනේ. ඒතර නයිට්‍රජන්ගේ පුතේ තුන්වෙනි ශක්ති මට්ටමක් තියෙනවා. ඒතර ඒකේ D කෙනෙක් නමුත් වැඩක් නැහැ. හරි. ඒ බන්ධන හදන්න බෑ. බන්ධන හදන්න පුළුවන් සංයතා කවච එක නම් එකේ විතරයි. දෙක නම් දෙකේ විතරයි. කිව දේ පැහැදිලිද? ඔව්. ඒතර පුතේ මෙතනදී ඕන මූලද්‍රව්‍යයක ශක්ති මට්ටම අනන්තයක් තියෙනවා. ෆොස්ෆරස්ගේ තුන්වෙනි ශක්ති මට්ටමේ 3D හිස් නයිට්‍රජන්ගේ තුන්වෙනි ශක්ති මට්ටමේ 3D හිස්. හැබැයි අර ප්‍රශ්නේ තියෙන්නේ ෆොස්ෆරස්ගේ 3D හිස් වලට ඉලෙක්ට්‍රෝන යවන්න පුළුවන්. ඒ ෆොස්ෆරස්ගේ සංයතා කවචය 3යි. ඒතර එයාගේ 3D තමයි ඒ හිස් කාක්ෂික වෙන්නේ. හැබැයි නයිට්‍රජන් වල සංයතා කවචය දෙකනේ. ඔව්. ඒකේ පුතේ 3D යන්නේ නැහැ. හින්දා නයිට්‍රජන්ගේ පුතේ 3Dට බන්ධන හදන්න බෑ. ඒ සංයතා කවචයනේ බන්ධන. ඔව්. එහෙනම් හරි වැරදි උත්තරේ තුන. නිෂ්ක්‍රීය වායු අතරින් අඩුම පළමු අයනීකරණ ශක්තිය තියෙන හීලියම්ට නෑ. හීලියම් තාවතේ වැඩිම මූලද්‍රව්‍ය වලින් වැඩිම පළමු අයනීකරණ ශක්තිය තියෙන හීලියම්. හීලියම්ගේ එකේස් ඉලෙක්ට්‍රෝනයක් පමණක් තිබෙන නිසා නෑ. හීලියම්ගේ එකේස් ඉලෙක්ට්‍රෝනයක් නෑ. එකේස් දෙකයි නේ. හීලියම්ගේ රයිට් එකේස් දෙකයි. ඒතර එකේස්ගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එකක් නෙවෙයි හරි. මේක වැරදි උත්තරේ පහ. ද්‍රාවණය කරංගු කිසියම් සංඝටකයක මෞල භාගයේ ඝටනා ගුණයක්. ඔව්. ඒ මෞල භාගයේ සලකන පද්ධතියෙන් ස්වයක්තයි. නම් මෞල භාගය කියන්නේ මොන ගුණයක්ද? ඝටනා ගුණයක්. ඔව් ඒක හරියි. ද්‍රාවණයක කිසියම් සංඝටකයක මෞල භාගයේ ද්‍රාවණයේ පරිමාවෙන් ස්වයක්තයි. ඔව්. අපි සලකන පරිමාවෙන් පුතේ ස්වයක්තයි මෞල භාගය. එඳ මෞල භාගයේ මොන ගුණයක්ද? ඝටනා ගුණයක්. ඔව්. එනේ ප්‍රකාශ දෙකම හරි පැහැදිලි කිරීමක් තියෙනවා. උත්තරේ කීයද? 1. එනවා ඔය තා පුතේ ටෙස්ට් පේපර්ස් 5 නේද? ඔව්. දැන් අපි 2023 ළමයින්ගේ පුතේ පොඩි නිහඬියාවක් තිබ්බා පේපර් ක්ලාස් එක තමයි 23 22 නිහඬියාවක් තිබ්බා පේපර් ක්ලාස් එක සම්බන්ධයෙන් අර පොඩ්ඩක් අපිට පේපර්ස් වල වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරනවා. මම හිතනවා ඔබ මේ වෙද්දි පේපර්ස් ටික කරලා ඉවරයි. මේ තමයි පස්වෙනි පේපර් එක. ඊළඟ 6 7 8 අපි අප්ලෝඩ් කරන්නම්. අර හැමෝම බලන්න. හරි. එහෙනම් ගිහින් එන්න අපි ටෙස්ට් පේපර්ස් 6න් හම්බ වෙමු. right.